හොඳයි සයින් අපි තමත් ගෞරවයෙන් ආරාධනා කරනවා සර්. පටන් ගමු. තෙරුවන් සරණයි සියලු දෙනාටම. අද 2020 දෙසැම්බර් මාසයේ 9 වෙනි බදාදා ශ්‍රී ලංකා වේලාවෙන් 5:30ට පවත්වන ධර්ම සාකච්ඡාව ප ဋ ාණ ධර්ම සභාව විසින් පවත්වන ඒ ධර්ම අභිධර්ම පන්ති අද දිනට අපිට කරන්න තියෙන්නේ විභංගයේ ධම්මහදේ විභංගයේ ඉතිරි කොටස ගැන සාකච්ඡා කරන්න. අපි තෙරුවන් නමදලා සාකච්ඡාව පටන් ගනිමු. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදු සාදු සාදු. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ධර්මස්කන්ධයන් අතුරෙන් අභිධර්ම පිටකයේ දෙවෙනි ප්‍රකරණය විභංග ප්‍රකරණයයි. විභංග ප්‍රකරණයේ විභංග 18ක් අතුරෙන් අවසාන විභංගය ධම්මාදේ විභංගයයි. ධම්මාදේ විභංගයේ විස්තර විභාග කරන්නේ දේශනා කරලා තියෙන්නේ ලෝක ධාතුවේ පවතිනා වූ ඒ ධර්ම ස්වභාවයන්. අපි ධර්ම ස්වභාවයන් කියනකොට ඉන්ද්‍රිය වශයෙන්, ආයතන වශයෙන්, ධාතු වශයෙන්, මේ පංචස්කන්ධ වශයෙන් මේ ආකාර ඒ ධර්ම ස්වභාවයන් ඒ ධාතු වල කෙසේ පවතීද කියන ප්‍රශ්නෙට උත්තරයක් වශයෙන් තමයි මේ දේශනාව පවතින්නේ. කාම ධාතුව පරවා රූප ධාතුව වරක් ගන්නවා. අරූප ධාතුව ඊට පස්සේ අපරියාපන්න. මේ ධර්ම ස්වභාවයන් කෙසේ පහළ වෙයිද? ඒ ධර්ම ස්වභාවයන් ඒ ධාතු වල පරියාපන්න භාවය. ඒ කියන්නේ ඒකට යෝග වෙන ස්වභාවය, ඒකට ඇතුළත් වෙන ස්වභාවය, අපරියාපන්න ස්වභාවය, ඇතුළත් නොවන ස්වභාවය, ඒ ආකාරයෙන් විවිධ පැතිකඩින් දකින්න ස්වභාවයක් තමයි මේ තියෙන්නේ. ඉතින් අපි අද අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ 1042 උත්පත්ති ෂණයේ මේ ධර්ම කෙසේ පහළ වෙයිද කියන එක. අපි 2044 යන කල් මේ සාකච්ඡා කරා. හැබැයි අපි නැවතත් 1042 ඉඳන්, ඒ කියන්නේ උත්පත්ති ෂණයේ කාම ධාතුවේ උත්පත්ති ෂණයේ පහළ වෙන ස්කන්ධයෝ ආදී ඒ ධර්ම අපි විභාග කරමු. ඔබලට පේනවා ඇති මේ තිරේ කාම ධාතුවේ උත්පත්ති ෂණයේ කෙතෙක් ස්කන්ධයෝ පහළ වෙද්ද. එතකොට මේකට උත්තරේ වශයෙන් කාම ධාතුවේ උත්පත්ති ෂණයේ සියල්ලන්ට පංචස්කන්ධයෝ පහළ වෙති. කාම ධාතුවේ පංචස්කන්ධය තමයි සියලු දෙනාට ඒ පහළ වෙන සියලුම සත්ත්ව ස්වභාවයට පහළ වෙන්නේ. අපි මේ විභංගයේදී කරන්නේ සත්ත්ව පුජ්‍යල භාවයෙන් තොර. ඇයි එහෙමනම් උත්පත්ති ස්වභාවයක් කතා කරන්නේ? මේ ස්කන්ධයන්ගේ උත්පත්තිය, ඒ ස්කන්ධයන්ගේ පහළවීම අන්න ඒ ආකාරයෙන් අපි දකින්න. කිසිවෙකුට 11 ආයතන කෙනෙක් පහළ වෙති. කිසිවෙකුට දස ආයතන පහළ වෙති. කිසිවෙකුට අන්‍ය දස ආයතන පහළ වෙති. කිසිවෙකුට නව ආයතන පහළ වෙති. කිසිවෙකුට සත් ආයතන පහළ වෙති. දෙයක්. දැන් මේක නැවත විස්තර කරනවා. කිසිවෙකුට 11 ධාතු පහළ වෙති.
කිසිවෙකුට දස ධාතු පහළ වෙති. කිසිවෙකුට අන්‍ය දස ධාතු පහළ වෙති. කිසිවෙකුට නව ධාතු පහළ වෙති. කිසිවෙකුට සප්ත ධාතු පහළ වෙති. දැන් මේ උද්දේශ වශයෙන් මේ විදිහට ගෙනල්ලා මේක නැවත විග්‍රහ කරනවා. එතෙන්ට ගියාම අපි ඒ ටික බලමු. සියල්ලන්ටම එක් සත්‍යයක් පහළ වේ. ඒ කියන්නේ දුක්ඛ සත්‍ය පහළ වෙනවා. ඒ උපදින ස්වභාවයෙන් උත්පත්ති ෂණේම අපි අරන් එන එක වටිනා වස්තුවක් තමයි දුක්ඛ සත්‍යය. දුක්ඛ සත්‍යය අපි ඉපදුන වෙලාවේ ඉඳන් චුත වෙන අවස්ථාව දක්වාම අපිත් එක්කම එනවා. ඊළඟ භවයටත් ඒක අරන් යනවා. හැම භවයේම දුක්ඛ සත්‍යය තියෙනවා. අපි යම් කිසි අවස්ථාවක ශීනාශ්‍රව භාවයට යනත් එක්ම ඊළඟට කිසිවෙකුට තුදුස් ඉන්ද්‍රියෝ පහළ වෙති. කිසිවෙකුට තෙලස් ඉන්ද්‍රියෝ පහළ වෙති. කිසිවෙකුට අන්‍ය තෙලස් ඉන්ද්‍රියෝ පහළ වෙති. කිසිවෙකුට 12 ඉන්ද්‍රියෝ පහළ වෙති. කිසිවෙකුට දස ඉන්ද්‍රියෝ පහළ වෙති. නව ඉන්ද්‍රියෝ පහළ වෙති. අෂ්ට ඉන්ද්‍රියෝ පහළ වෙති. අන්‍ය වූ අෂ්ට ඉන්ද්‍රියෝ පහළ වෙති. ඊළඟට සප්ත ඉන්ද්‍රියෝ පහළ වෙති. කිසිවෙකුට පංචේන්ද්‍රියෝ පහළ වෙති. මෙන්න මේ ආකාරයට මේ විභාගය කරනවා. අපි මේක නිर्देशයේදී ඊළඟ පරිච්ඡේදයේදී මේකේ විස්තර කරනවා. කිසිවෙකුට හේතු දෙදෙනෙක් පහළ වෙති. කිසිවෙකුට හේතු දෙදෙනෙක් පහළ වෙති. කිසිවෙකුට අහේතුකව පහළ වෙති. අපි දන්නවා කිසිවෙකුට හේතු තුනක්. ත්‍රි හේතුක උපදින අයට හේතු තුනක් පහළ වෙනවා. ද්වි හේතුක අයට හේතු දෙකයි. අහේතුක උත්පත්ති වලට අහේතුකව පහළ වෙනවා. සතර ආහාරව පහළ වෙති. සියල්ලන්ට සතර ආහාරව පහළ වෙති. සියල්ලන්ට එක් ස්පර්ශයක් පහළ වේ. සියල්ලන්ට එක් වේදනාවක් පහළ වේ. එක් සංඥාවක් පහළ වේ. මෙන්න මේ විදිහට මේ ධර්ම 12 පහළ වෙන ආකාරය පෙන්වනවා. දැන් නැවත විග්‍රහ කරනවා කොහොමද මේ පහළ වෙන්නේ. දැන් අපි බලමු කාම ධාතුවේ උත්පත්ති ෂණේ සියල්ලන්ට පංචස්කන්ධයෝ පහළ වෙති. එතකොට ගැටලුවක් නැහැ. ඒ රූපස්කන්ධේ විඥානස්කන්ධය දක්වා පංචස්කන්ධයම හැම දිනාටම පහළ වෙනවා. කාම ධාතුවේ උත්පත්ති ෂණේ සියල්ලන්ට පංචස්කන්ධයෝ පහළ වෙති. ගැටලුවක් නැහැ. කාම ධාතුවේ උත්පත්ති ෂණේ කවරක් කට 11 ආයතන පහළ වේදයත් අපි දන්නවා. ගබ්බසෙය්‍ය කායට ආයතන පහළ වෙන්නේ පස්සේ අපිට මේ සියලුම අංගයන් එක්කලා උපදින්නා වූ ඕපපාතිකයන්ට කාමාවචර දෙවියන්ටද ප්‍රථම කල්පික මිනිසයන්ටද ඕපපාතික ප්‍රේතයන්ටද ඕපපාතික අසුරයන්ටද ඕපපාතික තිරිසනුන්ටද නිරිසතුන්ටද සම්පූර්ණ ආයතන ඇතියනට ඒක විශේෂම කියනවා උත්පත්ති ෂණේ 11 ආයතන පහළ වෙති. ඇයි 11ක් කියනවා? සර්ව සම්පූර්ණ ආයතන තියෙනවා. ඇයි 11ක්? ශබ්ද ආයතනෙ පටන් ගන්න ආරම්භ වෙන්නේ ශබ්ද ආයතනය. කර්මයෙන් ලැබෙන්නේ නැහැ ශබ්ද ආයතනය. ඒක නිසා තමයි 11 ආයතන වෙන්නේ. එතකොට මේ ශබ්ද ආයතනේ හැර මේ පෙන්නන චක්ෂුර ආයතනේ තියෙන රූප ආයතනේ තියෙනවා. ඊළඟට සෝත ආයතනේ තියෙනවා. හැබැයි ශබ්ද ආයතනේ නැහැ. ශබ්ද ආයතනේ එතනින් අයින් කළා. ඒ කියන්නේ කර්මයෙන් ලැබෙන්නේ නැහැ ශබ්ද ආයතනය. ඒක නිසා තමයි 11 ආයතන පහළ වෙන්නේ. ඒක අපිට පැහැදිලි නිසා අපි ඊළඟ එකට යන්. කාම ධාතුවේ උත්පත්ති ෂණේ කවරක්කට දස ආයතනෝ පහළ වේදයත්. දැන් 10යි. එතකොට අර 11න් තව එකක් අඩු වෙලා. ඒ කොහොමද? ඕපපාතික වූ ප්‍රේතයන්ට, ඕපපාතික අසුරයන්ට, ඕපපාතික තිරිසුන්ට කියපු කාණ්ඩේටම ජාත්‍යාන්දයන්ට ඊගොල්ලන්ට උත්පත්තියෙන්ම ලැබිලා නැහැ එක ආයතනයක්. මොකද්ද ඒ? ජාත්‍යාන්දයන්ට චක්කායතනෙ ඒගොල්ලන්ට ලැබිලා නැහැ. අන්න ඒකින්ද තමයි ඒගොල්ලන්ට දස ආයතනව පහළ වෙන්නේ. එතකොට අනික් ආයතන ටික ඒ විදිහටම ලැබෙනවා. ඊළඟට කාම ධාතුවේ උත්පත්ති ෂණේ කවරක් අහට අන්‍ය දස ආයතන පහළ වේද? දැන් අන්‍ය දස ආයතන. එතකොට අපි දන්නවා අර වගේ ඕපපාතික ප්‍රේතයන්ට ඕපපාතික මේ චක්කායතනෙ ලැබිලා හැබැයි යාලට සෝත ආයතනෙ ලැබිලා නැහැ. ඒ කියන්නේ උත්පත්තියෙන් බිහිර වුණුට. ඒගොල්ලන්ට කියනවා
මොකක්ද ඒගොල්ලන්ට කියන්නේ අපි? බදිර ಜಾති බදිරයන්ට ලැබෙන්නේ නැහැ. ඒක තමයි මෙතෙන්දී ඒ අපිට ඒක නැති බව පේනවා. එයාලට ලැබිලා නැහැ සෝතායතනෙ. අන්න එතකොට අන්‍ය දසායතනෙ පහළ වෙනවා. ඊළඟට ඒක කියනවා කාමදාතේ උත්පත්ති ශරේ කවරහක්කට නවායතනෙ පහළ වේත. නවායතනෙ පහළ වෙන්නේ නම් ජාත්‍යාන්ද ಜಾති බදිර දෙකම එකතු වෙන්න ඕනේ. මෙතන ජාත්‍යාන්ද විතරයි දාලා තියෙන්නේ. පාලි පැත්ත මම හිතන්නේ ඒක හරි. උත්පත්ති ශනේ නව ආයතනෙ පහළ වෙත. රූප ආයතනේ තියෙනවා, ගාහන ආයතනේ තියෙනවා. මේගොල්ලන්ට නැහැ චක්ක ආයතනේ නැහැ, සෝත ආයතනේ දෙකම නැහැ. චක්ක ආයතනේ සෝත ආයතනේ නැති බැවින් ඒගොල්ලෝ ජාත්‍යාන්ද ಜಾති බදිර දෙකම එකට තමයි එන්නේ. එතකොට ඒගොල්ලන් නව ආයතනෙම පහළ වෙයි. ඊළඟට කාමදාතියේ උත්පත්ති ශනේ කවරකට සප්ත ආයතනෙම පහළ වේද? ගැබ්බුණා සත්වයන්ට. ඒ කියන්නේ ගැබෙහි පිළිසිඳ ගන්නා සත්වයන්ට සප්ත ආයතනෙ පහළ වෙන්නේ. ඇයි? ඒගොල්ලන්ට චක්ක ආයතනෙ පහළ වෙන්නේ නැහැ. සෝත ආයතනයත් පහළ වෙන්නේ නැහැ උත්පත්ති ශනේ. ඒ දෙක හම්බ වෙන්නේ නැහැ. දැන් බලන්න රූප ආයතනේ, ගන්ධ ආයතනේ තියෙනවා. රස ආයතනේ, කාය ආයතනේ තියෙනවා. අභ්‍යන්තර ආයතන වලින් චක්ක ආයතනයත් ලැබිලා නැහැ. සෝත ආයතනයත් ලැබිලා නැහැ. ජීව ආයතනයත් ලැබිලා නැහැ. ගාහන ආයතනයත් ලැබිලා නැහැ. එතකොට 11න් 4ක් ගියාම 7යි. හරිනේ 11යිනේ අපි සම්පූර්ණයෙන් ගත්තේ ශබ්ද ආයතනය අයින් කරලා. එතකොට 7යි. ඒගොල්ලන්ට ලැබිලා නැත්තේ චක්ක ආයතනය, සෝත ආයතනය, ගාහන ආයතනය, ජීව ආයතනය කියන ටික ලැබිලා නැහැ. එතකොට එහෙමනම් ඒ රූප ආයතනය, ගන්ධ ආයතනය, රස ආයතනය, කාය ආයතනය ලැබුණේ කොහොමද? සුද්දාස්තක වලින් කාය ආයතනය ලැබුණේ කාය දශකයෙන්. ඒකින්ද අපිට ගැටලුවක් නැහැ. අනිත් ටික ඔක්කොම සුද්දාස්තිකයෙන් ලැබිලා තියෙනවා. ඊළඟට මන ආයතනය ලැබිලා තියෙනවා, ධර්ම ආයතනය. ඒකින්ද තමයි 7ක් ලැබුණේ. එතකොට අපිට ඒක ගැටලුවක් නැහැ නේ. අපි ඊළඟ එකට යන්න පුළුවන්. ඊළඟ එක කාමදාතියේ උත්පත්ති ශනේ කවරකට 11 ධාතු පාල වේද? දැන් ධාතු වලට ගියා. ආයතන වලින් ධාතු වලට ගියා. එතකොට 11 ධාතුහු පාල වේද? උත්පත්ති ශනේ වෙනකොට අපි දන්නවා චක්කු විඥාන ධාතුව ලැබෙන්නේ නැහැ, සෝත විඥාන ධාතුව ලැබෙන්නේ නැහැ, ගාහන විඥාන ධාතුව ලැබෙන්නේ නැහැ, ජීව විඥාන ධාතුව ලැබෙන්නේ නැහැ, මනෝ ධාතුව ලැබෙන්නේ නැහැ. මේ පහ ලැබෙන්නේ නැහැ උත්පත්ති ශනේ නිසා. එතකොට 18න් 5ක් ගියාම 13යි. එතකොට මෙතන 11 ආයතන 11 ධාතු පාල වෙලා තියෙන්නේ. කොහොමද ඒක වෙන්නේ? හයක් පහේ ලැබුණාම රූප ධාතුත් ලැබෙනවා. ඒ වගේ විදිහට තමයි ධාතු ලැබෙන්නේ. අර විදිහටම ලැබෙන්නේ නැත්තේ චක්කු විඤ්ඤාණ ධාතු, සෝත විඤ්ඤාණ ධාතු, ගාහන විඤ්ඤාණ, ජීව විඤ්ඤාණ, කාය විඤ්ඤාණ ධාතු, මනෝ ධාතු. ඒ හය ලැබිලා නැහැ. එතකොට 12න් සර් අපිට ඇහෙන්නේ නැතුව ගියා කොටසක්. ඇහෙන්නේ නැතුව ගියා. චක්කු විඥාන කියන තැන ඉඳලා ඇහෙන්නේ නැතුව ගියා සර්. එතකොට දැන් අපි මෙතන අහන්නේ කාම ධාතුවේ උත්පත්ති ශනේ කවරකට 11 ධාතු පාල වේද යත්. 11ක් දැන් 11යි. අපි දන්නවා උත්පත්ති ශනේ ධාතු 6ක් ලැබෙන්නේ නැහැ. ඒක කොහොමදත් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ චක්කු විඥාන ධාතු ලැබෙන්නේත් නැහැ. සෝත විඥාන ධාතු විඥාන ස්වභාවය ලැබෙන්නේ නැහැ උත්පත්ති ශනේ. ගාහන විඥාන ධාතු, ජීව විඥාන ධාතු, කාය විඥාන ධාතු, මනෝ ධාතු. ඔන්න ඔය 6 ලැබෙන්නේ නැහැ. එතකොට ඒ 6 ඇරියාම ධාතු 18ක් තියෙනවා. ධාතු 18න් 12ක් තියෙනවා. ඒ 12න් මෙතන 11යි ලැබෙන්නේ ඒ අර විදිහටම ශබ්ද ධාතුව හැර. මෙතන කියනවා චක්කු ධාතු, රූප ධාතු, සෝත ධාතු, ගාහන ධාතු. සෝත ධාතු තියෙනවා, ශබ්ද ධාතු නැහැ. චක්කු ධාතු, රූප ධාතු, සෝත ධාතු, ශබ්ද ධාතු නැහැ. ගාහන ධාතු, ගන්ධ ධාතු, ජීව ධාතු. මේ විදිහට අනිත් ටික තියෙනවා. එතකොට අපිට ඒකත් පැහැදිලි 12න් අඩු වෙලා තියෙන්නේ ශබ්ද ධාතුව. එතකොට ඒකේ ගැටලුවක් නැහැනේ. ගැටලුවක් තියනවද එතන? නෑ සර්. ඊළඟ එක
කාම ධාතුවේ උත්පත්තිෂණේ කවරකට දස ධාතු පහළ වේද? දැන් දසකට බැස්සා. එතකොට ජාත්‍යන්තයන්ට ලැබෙන්නේ නැහැ චක්කු ධාතුව. චක්කු ධාතුව අර 11න් චක්කු ධාතුව අයින් කරාම ඔන්න අනික් 10 ලැබිලා. ඊළඟ එක කාම ධාතුවේ උත්පත්තිෂණේ කවරහට අන්නේ දස ධාතු. එතකොට අන්නේ දස ධාතු වෙනකොට චක්කු ධාතුව ලැබිලා එයාට සෝත ධාතුව ලැබිලා නැහැ. සෝත ධාතුව නැහැ. එතකොට අන්නේ දස ධාතු ලැබෙන්නේ මේ විදිහට. ඊළඟට කාම ධාතුවේ උත්පත්තිෂණේ කවරකට නව ධාතු පාළ වේදයත් 9ක් වෙනවා. 9 වෙලා තියෙන්නේ කොහොමද කියලා බලමු. 9 වෙනකොට එයාට අන්ද බිහිරි දෙකම අන්දයි බිහිරි දෙකටම වුණාම එයාට චක්කු ධාතුවත් නැහැ සෝත ධාතුවත් නැහැ. දෙකම වුණාම ඔන්න නව ධාතු පහළුනේ මේ විදිහට. කාම ධාතුවේ උත්පත්තිෂණේ කවරකට සප්ත ධාතු පහළ වේද? සප්ත ධාතු වෙනකොට දැන් බලන්න අර විදිහට අපි අර ඉස්සලක එතකොට රූප ධාතු තියෙනවා, ගන්ධ ධාතු තියෙනවා, රස ධාතු තියෙනවා, කාය ධාතු තියෙනවා, පොට්ටබ්බ ධාතු තියෙනවා, මනෝවිඤ්ඤාණ. මේගොල්ලන්ට ඇවිල්ලා නැහැ. චක්කු ධාතු නැහැ, සෝත ධාතු නැහැ, ගාහන ධාතු නැහැ, ජීව ධාතු නැහැ. එතකොට මේ ගැප් වුණා සත්වයන්ට. ගැපේදී ඒගොල්ලන්ට ඒවා පහළ වෙන්නේ නැහැ. කල්ගත වෙනාමයි පහළ වෙන්නේ. උත්පත්තිෂණේ ලැබෙන්නේ නැහැ. ඒකේ ගැටලුවකුත් නැහනේ. හරි. එහෙනම් අපි ඊළඟට යන් කාම ධාතුවේ උත්පත්තිෂණේ සියල්ලන්ට කවර එක් සත්‍යයක් පහළ වේදයත් දුක්ඛ සත්‍යය. දුක්ඛ සත්‍යය හැම එක්කෙනාටම පහළ වෙනවාමයි උත්පත්තිෂණේම. දුක්ඛ සත්‍ය කොහොමද පහළ වෙන්නේ? මොකක් නිසාද දුක්ඛ සත්‍ය පහළ වෙන්නේ? ඒ සියලු ධර්ම ස්වභාවය රූප ධර්ම ලැබුණ ගමන් රූප ධර්ම තමයි දුක්ඛ සත්‍ය. අනික් සිත ඒ සියල්ලම දුක්ඛ සත්‍යයි. ඒකට දුක්ඛ සත්‍යයට ගැටලුවක් නැහැ. කාම ධාතුවේ උත්පත්තිෂණේ සියල්ලන්ටම එක් සත්‍යයක් පහළ වේ. එතන ස්කන්ධ පහ ලැබෙනවා කියන එකම ගත්තෙක් නේද? ස්කන්ධානම් පාත භාව කියන තැන. ඔව්. එතකොට 1047 කාම ධාතුවේ එන්නේ පොඩ්ඩකට යන්න නැතුව ගියස්සේ දැන් ඇහෙනවා කියන්නේ. 1047 කාම ධාතුවේ උත්පත්තිෂණේ කවරකට තුදුස් ඉන්ද්‍රියෝ පහළ. දැන් මේ ඉන්ද්‍රිය වලට ගිහිල්ලා. එතකොට තුදුස් ඉන්ද්‍රිය කියන්නේ ඉන්ද්‍රිය 22 ගැන අපි දැන් බලන්න ඕනේ. ඉන්ද්‍රිය 22න් තුදුස් 14ක් ලැබෙනවා. කාම ධාතුවේ සමහර අයට. මොනවද මේ 14? දැන් බලන්න සහේතුක වූ ඥාන සම්ප්‍රයුක්ත වූ කාමාවචර දෙවියන්ට. දැන් අපි එතන බලනවා සහේතුකද ඥාන සම්ප්‍රයුක්ත වූ. ඒ කියන්නේ මේ ත්‍රි හේතුක කාමාවචර දෙවියන්ට උත්පත්තිෂණේ තුදුස් ඉන්ද්‍රියෝ පහළ වෙති. එතකොට පහළ වෙනවා මේගොල්ලෝ ඕපපාතිකයි. සියලු අංගෝපාංග ලැබෙනවා. චක්කු ඉන්ද්‍රිය තියෙනවා, සෝත ඉන්ද්‍රිය තියෙනවා, ගාහන ඉන්ද්‍රිය තියෙනවා, ජීව ඉන්ද්‍රිය තියෙනවා, කාය ඉන්ද්‍රිය තියෙනවා. ඔන්න දැන් රූප ඉන්ද්‍රිය පහම හරි. ඊළඟට මන ඉන්ද්‍රිය තියෙනවා. ඊළඟට ස්ත්‍රී ඉන්ද්‍රිය හෝ පුරුෂ ඉන්ද්‍රිය තියෙනවා. ජීවිතේන්ද්‍රිය තියෙනවා. සෝමනස් ඉන්ද්‍රිය හෝ උපේක්ඛ ඉන්ද්‍රිය තියෙනවා. ඒ උත්පත්ති සිත සෝමනස්ස වුණා නම් සෝමනස් ඉන්ද්‍රිය තියෙනවා. උත්පත්ති ප්‍රතිසන්දි සිත උපේක්ඛාසගත නම් උපේක්ඛ ඉන්ද්‍රිය තියෙනවා. ඊළඟට සද්ධාව, විරිය, සතිය, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය පහ ලැබුණේ ඒගොල්ලන්ට ඥාන සම්ප්‍රයුක්ත හින්දා තමයි ප්‍රඥා ඉන්ද්‍රිය පහළ වුණේ. නැත්තම් ප්‍රඥා ඉන්ද්‍රිය ලැබෙන්නේ නැහැ. කාම ධාතු උත්පත්තිෂණේ තෙල සත්‍යයන්ට තුදුස් ඉන්ද්‍රියෝ පහළ වෙති. ඔන්න අපිට ඒකේ ගැටලුවක් මං හිතන්නේ දකින්නේ නැහැ. ඊළඟට කාම ධාතුවේ උත්පත්තිෂණේ කවරකට තෙලස් ඉන්ද්‍රියෝ 13කට පහු වෙලා තියෙනවා. අඩු වෙලා තියෙනවා. කොහොමද? සහේතුකෝ ඥාන විප්පයුක්ත. ඥාන විප්පයුක්ත වෙනකොට බලන්න යාට ඔන්න පඤ්ඤේන්ද්‍රිය පහළ වෙන්නේ නැහැ.
එතකොට සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය ගැන ඇයි කියලා නැත්තේ? තෙලස් ඉන්ද්‍රිය පහළ වෙන්නේ. අපි බලමු පාලි එකේ සමාධිය තියෙනවා. පාලි පැත්තේ සමාධිය තියෙනවා. එතන වරද්දලා සර් ප්‍රශ්නයක් අහන්න සර්. දැන් කාමාවචර දෙවියන්ට ඥාන සම්ප්‍රයුක්ත දෙවියන්ට දැන් සෝවාන් වෙලා ගිය දෙවියෙක් නම් ඒ අතර ලෝකෝත්තර ඉන්ද්‍රිය ලැබෙන්නේ නැද්ද? සෝවාන් උත්පත්ති ෂණේ ලෝකෝත්තර ඉන්ද්‍රිය ලැබෙන්නේ. උත්පත්ති ෂණේ ගැන දැන් කතා කරන්නේ. උත්පත්ති ෂණේනේ. ඔව් සර් උපපතිසනේ ඉතින් මේ කාම ලෝකේනේ ඒක ලැබුණේ ඉන්ද්‍රිය. නමුත් අනන්‍ය කන්‍යාස්වාමී ඉන්ද්‍රිය කියන්නේ සෝවාන් මාර්ගෂණේ ලැබෙන්නේ. ඊට පස්සේ සෝවාන් මාර්ගෂණයෙන් පස්සේ ඉන්ද්‍රියාට ඒ වෙලාව ලැබෙන්නේ නැහැ. එක සැරේ ලැබෙන්නේ. ඒක සහජාතයිනේ. සෝවාන් මාර්ගෂණයත් එක්කලා අපිට මෙතන හරි සර් තේරුවන් සර්. එතකොට අපි දැන් කතා කරේ උත්පත්ති ෂණේ කවරක්කට තෙලස් ඉන්ද්‍රියෝ පහළ වෙද්දයත්. දැන් ඒකට අපි කතා කරා. අපි ඊළඟ පිටුවට යමු එහෙනම්. දැන් කාම ධාතුවේ උත්පත්ති ෂණේ කවරක්කට අන්‍ය තෙලස් ඉන්ද්‍රියෝ පහළ වෙද්දයත්. දැන් අහනවා ප්‍රථම කල්පේ වූ ඥාන සංප්‍රයුක්ත වූ මේ ප්‍රථම කල්පේ වූ ඥාන සංප්‍රයුක්ත වූ සහේතුක වූ මනුෂ්‍යයන්ට උත්පත්ති ෂණේ තෙලස් ඉන්ද්‍රියෝ පහළ වෙත්. අද වෙනස. දැන් බලන්න චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාහන ඉන්ද්‍රිය, ජීවා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය, ජීවිතේන්ද්‍රිය, සෝමනස් ඉන්ද්‍රිය, හෝ උපේක්ඛී ඉන්ද්‍රිය. දැන් බලන්න මොකද වෙලා තියෙන්නේ? ස්ත්‍රී ඉන්ද්‍රිය, පුරුෂ ඉන්ද්‍රිය තියෙනවද යාට? කාය ඉන්ද්‍රියට පස්සේ මන ඉන්ද්‍රිය, ජීවිතේන්ද්‍රියට පස්සේ ස්ත්‍රී ඉන්ද්‍රිය, පුරුෂ ඉන්ද්‍රිය තියෙනවනේ. ස්ත්‍රී හෝ පුරුෂ මෙතන මේ දෙකෙන් එකක්වත් ලැබිලා නැහැ. මේ ප්‍රථම කල්පික මිනිස්යන්ගේ ස්වභාවය. සෝමනස්ස ඉන්ද්‍රිය හෝ උපේක්ඛී ඉන්ද්‍රිය, සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. ඔන්න එයාට තෙලස් ඉන්ද්‍රිය පහළ වෙලා තියෙනවා. ප්‍රථම කල්පික ඥාන සංප්‍රයුක්තයන්ට නැති වෙලා තියෙනවා. භාව රූප දෙක නැහැ. සුඛ ඉන්ද්‍රිය, දුක් ඉන්ද්‍රිය, දෝමනස් ඉන්ද්‍රිය තුනක් නැහැ නේද? අපි කතා කරන්නේ උත්පත්ති ෂණය ගැන. මාත්මේ උත්පත්ති ෂණයේදී සිත් පහළ වීමක් නැහැ. එකම සිතයි පහළ වෙන්නේ. ඒ සිතකට කියනවා මනෝ විඥාන ධාතුව. වෙන සිතක් පහළ වෙන්නේ නැහැ. ඒකින්ද තමයි ඒ ධාතු පහළ වෙන්නේ නැත්තේ. උත්පත්ති ෂණය ඒ සිත වෙන්න පුළුවන් කාමාවචර විපාක සිතක්. එහෙම නැත්නම් අපි මොකද්ද තව උත්පත්ති දෙකක් තියෙනවා. උපේක්ෂා සහගත සම්පීර්ණ සිත් දෙකක් තියෙනවා. එකක් කුසල පක්ෂේ, එකක් අකුසල පක්ෂේ. ඒ දෙකම විඥාන මනෝ විඥාන ධාතුවටයි අයිති වෙන්නේ දෙකම. එතකොට මෙතන කාය විඥාන ධාතුව සහ කාය විඥාන ධාතුව එන්නේ ජීවත් වෙන කාලේ. උත්පත්තිෂණ. සුඛ ඉන්ද්‍රිය, දුක්ඛ ඉන්ද්‍රිය තියෙන්නේ කාය විඥානයට. කාය දුක් සහගත කාය විඥානේ, සුඛ සහගත කාය විඥානේ. මේ දෙක පහළ වෙන්නේ ජීවත් වෙන කාලේ මිසක් උත්පත්තිෂණේ නෙවෙයි. හරිද මහත්මිය? හරි සර් අවබෝධ වුණා. හරි වැටහුණා. තේරුණා. සර් තව පුංචි ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රථම කල්පයේ වූ ඥාන සංප්‍රයුක්ත සහේතුක මිනිස්සු කියන වචනේ චුට්ටක් තේරුම් කරලා දෙන්නකෝ. ප්‍රථම කල්පේ අපි දන්නවනේ ආභස්සරේ ඉඳන් මිනිස්සු දැන් අපි කියන සංවට්ටයි විවට්ටයි කියන එක අහලා තියෙනව නේද? සංවට්ටයි මේ කල්පේ විනාශ වෙමින් පවතින කාලය, විනාශ වෙලා පවතින කාලය. ඊට පස්සේ විවට්ටයි කල්පේ හැදෙන කාලය, කල්පේ හැදිලා පවතින කාලය. එතකොට කල්පේ විනාශ වෙලා අයසරයක් කල්පේ හැදෙනකොට ආභස්සරයෙන් එහෙම තමයි ධර්මයේ කියලා දෙන්නේ. ආභස්සරයෙන් යම් කිසි පුජ්‍යලෝ ඇවිල්ලා මේ ලෝකේ උපදිනවා.
අන්නේ පුජ්‍යලෝ ප්‍රථම කල්පික මිනිස්සු කියලා කියනවා. ඒගොල්ලන්ට භාව රූප නැහැ. අපි ධර්මයේ හැටියට අපි තේරුම් ගන්න ඕන ඒගොල්ලන්ට භාව රූප නැහැ. එතකොට ස්ත්‍රී ඉන්ද්‍රිය පුරුෂ ඉන්ද්‍රිය ඒගොල්ලන්ට පවතින්නේ නැති නිසා තමයි ඒ ඉන්ද්‍රිය ස්වභාවය ඒගොල්ලන්ට නැති වෙලා තියෙන්නේ. රුණසපින් සිද්ධ වෙනවා. කාම ධාතුවේ උත්පත්තිනේ කවර එකට 12 ඉන්ද්‍රිය පහළ වෙද්ද? අපි ඒකනේ දැන් ඒක නේද කතා කරේ. ඔව්. එතකොට ඒගොල්ලන්ට ඥාන විප්පයුත්තයන් අයට ඥාන විප්පයුත්තයට ලැබෙන්නේ නැහැ පඤ්චේන්ද්‍රිය. හරි. එතකොට පඤ්චේන්ද්‍රිය. ඊළඟ එකට යමු අපි එහෙනම්. කාම ධාතුවේ උත්පත්ති ෂනේ කවරක්කට දස ඉන්ද්‍රිය පහළ වෙද්ද? දැන් දස. එතකොට ගැප් වුණ සත්වෙින්ද. අපි ගැප් වුණ සත්වෙින් මිනිස් ළමෙක් වෙන්න පුළුවන්, සත්වෙක් වෙන්න පුළුවන්, අපි තිරිසන් සත්තු වෙන්න පුළුවන් ගැබේ පවතින අයට. ඒගොල්ලන්ට අපි දන්නවා දස කලාප තුනක් පහළ වෙනවා. කාය දසකය, වස්තු දසකය සහ භාව දසකය. ඒකට කාය ඉන්ද්‍රිය ඔන්න ලැබිලම තියෙනවා. කාය ඉන්ද්‍රිය ලැබිලා තියෙනවා, මන ඉන්ද්‍රිය ලැබිලා තියෙනවා. මන ඉන්ද්‍රිය කියන්නේ සිත, ස්ත්‍රී ඉන්ද්‍රිය හෝ පුරුෂ ඉන්ද්‍රිය ලැබිලා තියෙනවා. ජීවිතේන්ද්‍රිය ලැබිලා තියෙනවා. සෝමනස්ස ඉන්ද්‍රිය උපකේන්ද්‍රය. සෝමනස්ස ඉන්ද්‍රිය ලැබුණා සෝමනස් සහගත සිතන්නම් යාගේ උත්පත්ති සිත, ප්‍රතිසන්දි සිත, උපේක්ෂා සහගත සිතන්නම් උපේක්ඛේන්ද්‍රිය ලැබුණා. සද්දා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. මේ ඥාන සංප්‍රයුක්ත ඒ ත්‍රි හේතුක උත්පත්තියකට මේ පහම ලැබෙනවා. ඒතර කාම ධාතුවේ උත්පත්ති ශරීරයේ දස ඉන්ද්‍රියෝ පහළ වේ. ඔන්න දස ඉන්ද්‍රියෝ පහළ වුණ හැටි. ඊළඟ එක ගැබ්බුණ කාම ධාතුවේ උපදන ඇසිලේ කවරක්කට නව ඉන්ද්‍රියෝ පහළ වෙද්ද? නව ඉන්ද්‍රිය වෙනකොට මෙන්න ඥාන විප්පයුක්ත සත්‍යයන්ට ඥාන විප්පයුක්ත දි හේතුක උත්පත්තියකට එයාට ලැබිලා නැහැ පඤ්චේන්ද්‍රිය. පඤ්චේන්ද්‍රිය ලැබුණ නැති නිසා අර 10න් එකක් අඩු වෙලා නව ඉන්ද්‍රිය වෙලා තියෙනවා. ඊළඟ එක්කෙනා කාම ධාතුවේ උපදන ඇසිලේ කවරක්කට නව ඉන්ද්‍රියෝ පහළ වෙද්ද යත්. ඉස්සෙල්ලා නව ඉන්ද්‍රියෝ ඊට පස්සේ අනෙකුදු නව ඉන්ද්‍රියෝ. දැන් අනෙකුදු නව ඉන්ද්‍රිය කියනකොට චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජීවා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය, ස්ත්‍රී ඉන්ද්‍රිය හෝ පුරුෂේන්ද්‍රිය, ජීවිතේන්ද්‍රිය, උපේක්ඛේන්ද්‍රිය කාම ධාතුවේ උපදන තුලට නව ඉන්ද්‍රියෝ පහළ වෙයි. මොකක්ද එතකොට අඩුනේ? ඕපපාතික තිරස්චානගත නෛරික ඕපපාතිකයන්ට ඕපපාතික තිරස්චානගත ඕපපාතික තිරසනුන්ට නැත්තම් ප්‍රේතයන්ට ඒගොල්ලන්ට ලැබිලා තියෙනවා චක්කු ඉන්ද්‍රිය තියෙනවා, සෝත ඉන්ද්‍රිය තියෙනවා, ගාන ඉන්ද්‍රිය තියෙනවා, ජීවා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය. ඔන්න එතකොට ඖදාරික ඉන්ද්‍රිය පහම ලැබිලා. මන ඉන්ද්‍රිය ලැබිලා තියෙනවා, ස්ත්‍රී ඉන්ද්‍රියව පුරුෂ ඉන්ද්‍රිය ලැබිලා තියෙනවා, ජීවිතේන්ද්‍රිය ලැබිලා තියෙනවා, උපේක්ඛ ඉන්ද්‍රිය ලැබෙන්නේ. ඇයි එයාට සෝමනස් ඉන්ද්‍රිය ලැබෙන්නේ නැත්තේ? උපේක්ෂා සාගත සම්පීර්ණ සිතකින් ඉපදෙන්නේ ඒක. හරි. ඔව්. එයා උපේක්ෂා සාගත සම්පීර්ණ සිතකින් උත්පත්ති ලැබල් තියෙන්නේ. ඒකින්ද එයාට උපේක්ඛ ඉන්ද්‍රිය ලැබිලා තියෙන්නේ. ඔව්. අකුසල විපාක උපේක්ෂා සාගත සම්පීර්ණ සිතෙක්. හැබැයි මේ බලන්න මේගොල්ලන්ට මේ ලැබිලා නැහැ. අර අපි කියන සද්දා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඒ ටික පහ ලැබෙන්නේ නැහැ. මේගොල්ලෝ අහේතුක උත්පත්ති කාර්යෝ. අපි බලමු ඊළඟ අයට. කාම ධාතු උපදානයට අෂ්ට ඉන්ද්‍රියෝ පහළ වෙත්. අෂ්ට ඉන්ද්‍රියෝ වෙනකොට මෙන්නම ජාත්‍යාන්දයන්ට අර ගොල්ලන්ගේම ජාත්‍යාන්ද ඉස්සලා කියපු අයගේ ඒලට චක්කු ඉන්ද්‍රියයට පහළ වෙන්නේ නැහැ. ජාත්‍යාන්දයට. එතකොට අනෙකුත් ඊළඟට තියෙනවා කාම ධාතුවේ උපදන ඇසිලේ කවර අනෙක් අෂ්ට ඉන්ද්‍රියෝ පහළ වෙති. එයාට වෙලා තියෙන මොකද්ද? ಜಾති බදිරයන්ට. එයාට චක්කු ඉන්ද්‍රිය තියෙනවා, ಜಾති බදිරයන්ට සෝත ඉන්ද්‍රිය නැහැ. දැන් බලන්න වෙලා තියෙන වැඩේ. මේක කියවනකොට හරි ආසයි. අතරම ධර්ම ස්වභාවය දකින්න පුළුවන්. කාම ධාතුවේ උපදන ඇසිලෙහි කවරක්කට සප්ත ඉන්ද්‍රියෝ පහළ වෙත්. දැන් 7යි. 7 වෙනකොට මොකද වෙලා තියෙන්නේ? ජාති යාට
එයාට ಜಾති බදිර ಜಾති ආන්ද ಜಾති බදිර දෙකම. එතකොට එයාට තියෙන ගහන ඉන්ද්‍රියයි ජීව ඉන්ද්‍රියයි කාය ඉන්ද්‍රියයි. එයාට චක්කු ඉන්ද්‍රියක් නැහැ, සෝත ඉන්ද්‍රියක් නැහැ. ඒ සියල්ලන්ට උපේක්ඛ ඉන්ද්‍රිය තියෙන්නේ ඒ උත්පත්ති ප්‍රතිසන්දි සිත උපේක්ෂා සාගත නිසා. ඊළඟට කාම ධාතුවේ උපදන ඇසිල්ලේ කවරක්කට පංච ඉන්ද්‍රියෝ පහළ. දැන් පහයි. දැන් බලන්න ගැබ්බොනා නපුංසකයන්ට තබා මෙතන කියන්නේ පංච ඉන්ද්‍රියෝ පහළ දෙයක්. නපුංසකයන්ට තබා ගැබ්බොනා අහේතුක සත්තනට උපදනා ඇසිල්ලේ භාව ඉන්ද්‍රිය නැත. භාව ඉන්ද්‍රිය නැත. එහෙම සර්. මනීන්ද්‍රිය, ස්ත්‍රී ඉන්ද්‍රිය හෝ පුරුෂ ඉන්ද්‍රිය මේ නපුංසකයන් තබා නපුංසකයන් ඇරලා තියෙන්නේ. නපුංසකයන්ට උනොත් මේ தත්ත්වය වෙනස්. ස්ත්‍රී ඉන්ද්‍රිය, පුරුෂ ඉන්ද්‍රිය, ජීවිතේන්ද්‍රිය, උපේක්ඛ ඉන්ද්‍රියයි. මේගොල්ලෝ කවුද? තෙරුවන් සරණයි සර්. සර් මේ මම පොඩි මේ ප්‍රශ්නයක් අහනවා. මේකේ අර මේ පංච ඉන්ද්‍රියාණු කියන තැන එතන ඉන්ද්‍රිය 6ක් තියෙනව නේද? හඳුන්වලා දීලා. කාය ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය, ඉති ඉන්ද්‍රිය. එතනින් අර පුරුෂ ඉන්ද්‍රිය, ඉන්ද්‍රිය ඉන්ද්‍රිය ඒ දෙකෙන් එකක් හින්දා තමයි 5ක් කියලා කියන්නේ නේද? කොයි වෙන එකද කියන්නේ? මේක උඩ එකද? මේකද? කාම ධාතුව දැන් කියපු දැන් කතා කරපු එක සර් හැම එකෙම එහෙම තිබුණා. ඒකයි සප්ත ඉන්ද්‍රියෝ මේ පංච ඉන්ද්‍රියෝ කියන එකද? පංච ඉන්ද්‍රිය කියන එකේ එතන ඉන්ද්‍රිය 6ක් දාලා තියෙනවා. ඒ උනාට අර ඉති ඉන්ද්‍රිය පුරුෂ ඉන්ද්‍රිය කියන දෙකෙන් එකක් තියෙන හින්දා තමයි පංච ඉන්ද්‍රියන් කියලා තියෙනවනේ. ඕ කියලා තියෙනවනේ. නම් කරලා තියෙන ස්ත්‍රී ඉන්ද්‍රිය හෝ පුරුෂ ඉන්ද්‍රිය දෙකම නැහැ. එතකොට ස්ත්‍රී ඉන්ද්‍රිය හෝ පුරුෂ ඉන්ද්‍රිය. එතකොට හරි. මෙතන ගැප් වුණා සත්වයින්ගේ හේතුව ගැප් එකේදී චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය ලැබෙන්නේ නැහැ. චක්කු, සෝත, ගාන, ජීවා කියන හතර ලැබෙන්නේ නැහැ ගැබේදී. පස්සේ ලැබෙනවා ඒගොල්ලන්ට. එතකොට මේ පංච ඉන්ද්‍රියෝ පහළ වෙති නපුංසකයන් තබා ගැබ් වුණා හේතු කියන්නේ. ගැබ් වල ඉන්න අපි තුම් හරකෙක් කියලා. ඒගොල්ලන්ට ලැබෙන්නේ කාය ඉන්ද්‍රියයි, මන ඉන්ද්‍රියයි, ස්ත්‍රී ඉන්ද්‍රිය හෝ පුරුෂ ඉන්ද්‍රිය, ජීවිතේන්ද්‍රිය, උපේක්ඛ ඉන්ද්‍රිය. ඔන්න කාම ධාතුවේ උපදන ඇසිල්ලේ පස් ඉන්ද්‍රියෝ පහළ වෙන අවස්ථාව. ඊළඟට තියෙනවා කාම ධාතුවේ උපදන ඇසිල්ල කවරකට සතර ඉන්ද්‍රියෝ පහළ වෙද්ද? ගැබ්බුණා අහේතුක වූ නපුංසක සත්‍යයන්ට. නපුංසක සත්‍යයකට ස්ත්‍රී ඉන්ද්‍රිය හෝ පුරුෂ ඉන්ද්‍රිය ලැබෙන්නේ නැහැ. එතකොට මෙයාලට ලැබෙන්නේ සතර ඉන්ද්‍රිය. කාය ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය, ජීවිතේන්ද්‍රිය, උපේක්ඛ ඉන්ද්‍රිය. සතර ඉන්ද්‍රියෝ පහළ වෙන හැටි. දැන් මේ ඉන්ද්‍රිය කොටස ඉවරයි. ඒකේ කාරණයක් තියනවද ප්‍රශ්නයක්? දැන් අපි ගිහිල්ලා තියෙන්නේ කාම ධාතුවේ උපදන ඇසිල්ලේ කවරක්කට තුන් හේතු පහළ වෙද්ද? දැන් හේතු තුනක් පහළ වෙන්නේ කාටද කියලා අහනවා. උපදන ඇසිල්ල කියනකොටම ප්‍රතිසන්දි සිත ගැන කල්පනා කරන්න. ප්‍රතිසන්දි සිත පහළ වෙන්නේ ප්‍රතිසන්දි සිතයි. ඒ නාම ධර්ම, නාම රූප ධර්ම. එතකොට උපදන ඇසිල්ලේ ප්‍රතිසන්දි සිත ගැන කල්පනා කරොත් හේතු තුනයි පහළ වෙන්නේ. හේතු තුන මොනවද? කාමාවචර දෙවියන්ට, ප්‍රථම කල්පික මිනිසුන්ට, ගැබ්බුණා සත්‍යයන්ට, සහේතුක ඥාන සම්ප්‍රයුක්ත වූවරට උපදන ඇසිල්ලේ තුන් හේතු පහළ වෙනවා. එතකොට ප්‍රථම කල්පික මිනිසුන්ටත් ලැබෙනවා ගැබ්බුණා සත්වනට සහේතුක ඥාන සම්ප්‍රයුක්ත වූවරට. සහේතුක ඥාන සම්ප්‍රයුක්ත වූනට ඔන්න හේතු තුනක් පහළ වෙනවා. අලෝභ, අදෝස, අලෝභ විපාක හේතුව, අදෝස විපාක හේතුව, අමෝහ විපාක හේතුව. මේ ත්‍රි හේතුක විපාක සිතේ ලැබෙන හේතු තුන. ඒක පැහැදිලි නේද? ඊළඟ එකට අපි යමු. කාම ධාතුවේ උපදන ඇසිල්ලේ කවරක්කට දිවේ සමාවෙනස ඒතර විපාකව මෙතන ගන්න අව්‍යාකට හේතු එහෙමද සර්? අව්‍යාකට හේතු. විපාක හේතු කියන්නේ අව්‍යාකට හේතුනේ. මේ සහේතුක අව්‍යාකට හේතු තුනක් ලැබෙන්නේ. ඒ අව්‍යාකට හේතු අලෝභ විපාක හේතු, අලෝභ අව්‍යාකට හේතුව, අදෝස අව්‍යාකට හේතුව, අමෝහ අව්‍යාකට හේතුව.
හරි හරි. විපාක සිතේ තියෙන හේතු තුන. ඊළඟට කාම ධාතුවේ උපදන ඇසිල්ලේ කවරක්කට ද්විහේතු වෙන්නේ ඥාන විප්ප සහේතුක ඥාන විප්පයුත්තයන්ට. එයාලට හැබෙන්නේ නැහැ අමෝහ හේතුව නැහැ. අලෝභ හේතුව, අලෝභ විපාක හේතුව, අදෝෂ විපාක හේතුව. පමණයි අමෝහය ලැබෙන්නේ නැහැ. ඊළඟට කාම ධාතුවේ උපදන ඇසිල්ලේ සියලු සත්වනට කවර සතර ආහාරයෝ පහළ වෙද්ද? ආහාරයෝ හතර මොනවද පහළ වෙන්නේ? කබලින්කාර ආහාරය, ස්පර්ශාහාරය, මනෝ සංචාතනාහාරය, විඥානාහාරය. කාම ධාතුවේ උපදන ඇසිල්ලේ සියල්ලන්ට මේ සතර ආහාරයෝ ලැබෙත්. ඉගෙන කියන්න පුළුවන් ද කාට හරි? ස්පර්ශාහාරය නම් මනෝ විඥාන ස්පර්ශය. චේතනාහාරයත් ඒ මනෝ විඥානේ සම්බන්ධය. මනෝ විඥාන ආහාර ලැබෙනවා කියන්නේ සහිත ප්‍රතිශනේ කොහොමද ලැබෙන්නේ? කවුරු හරි කියනවද විස්තර? කබලින්කාර ආහාර ලැබෙන්නේ මේ මනුස්ස ලෝකයේ ඉන්න අයට පමණයි නේද සර්? මාවගෙන් ලැබෙන ඕජාව එහෙම වෙන්න පුළුවන්. උපතිශනේ මවගෙන් ඕජාව ලැබෙන්නේ නැහැ නේද? කොහොමද ලැබෙන්නේ? මේ සුද්දාෂ්ටකයේ තියෙන ඕජා රූපේ නිසා. අන්න හරි. සුද්දාෂ්ටකයේ තියෙන ඕජා රූපය. අපි ධර්මයට බයන්න සුද්දාෂ්ටකයේ තියෙන ඕජා රූපය තමයි කබලින්කාර දෙන්නේ. ඇයි අපි ඉස්සෙල්ලාම ඔක්කොම මේ ආයතන වලටත් දුන්නා ඒ සුද්දාෂ්ටකේ. මේ සුද්දාෂ්ටකයේ තියෙන ඕජා රූපය. වෙන කොහෙන්වත් එන්න ක්‍රමයක් නැහැ. මේ උත්පත්ති ෂණය ගැන කතා කරන්නේ. මේ උත්පත්ති ෂණයේ සිදුවෙන සියලු දේ. හරි. එතකොට දැන් අපි ඒක පැහැදිලි වුණා. දැන් කාම ධාතුවේ උපදන ඇසිල්ලේ සියලු සත්වනට කවර එක් ස්පර්ශයක් වෙයිද? ඒක කිසි ගැටලුවක් නැහැ. මනෝ විඥාන ධාතු ස්පර්ශයයි. ඒ උත්පත්ති ෂණේන සිත් මොනවද? මනෝ විඥාන ධාතුමයි. වෙන සිතක් පහළ වෙන්න ක්‍රමයක් නැහෙනි. සම්තින සිත් දෙකත් මනෝ විඥාන ධාතු. එතකොට විපාක මහා විපාක සිත් මනෝ විඥාන ධාතුවටමයි. ඒතර මනෝ විඥාන ධාතු ස්පර්ශයයි. ඔන්න උපදන ඇසිල්ලේ එක ස්පර්ශයයි මනෝ විඥාන ධාතු ස්පර්ශයයි. උපදන ඇසිල්ලේ සත්වරට කවර වේදනාවක් වේද? දැන් ඒකටත් උත්තරේ තියෙනවා. මනෝ සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජා සංඥා, මනෝ සම්පස්සජා චේතනා, මනෝ විඥාන ධාතු සිත. හරිනේ. ඒක පැහැදිලි නේද? ඒක අදහසක් තියනවද ඒක ගැන? ඒක පැහැදිලි සර්. ඔව්. එහෙනම් අපි යමු රූප ධාතුවට. රූප ධාතුව. දැන් අපි රූප ධාතුවට යනවා. රූප ධාතුව කියනකොට අපි දන්නවා දැන් අපි කොහොම සුද්ධ කරගෙන ඉන්නේ රූප ධාතුව කියන්නේ බ්‍රහ්ම පාරිසජ්ජයේ සිට අකනිට්ට දක්වා සියලු ඒ තලවල පවතිනා වූ ධර්ම ස්වභාවයන්. තලවල ඉන්න බ්‍රහ්මයන් කියලා කියන්න එපා. තල වල ඉන්න ධර්ම ස්වභාවයන්. රූප ධාතුවේ උපදන ඇසිල්ලේ කෙතෙක් ස්කන්ධ පහළ වෙද්ද යත්. කෙතෙක් චිත්ත පහළ වෙද්ද, කෙතෙක් රූප පහළ වෙද්ද, කෙතෙක් ධාතු පහළ වෙද්ද, මේ විදිහට මේ සියල්ලම ගැන දැන් අහනවා. දැන් අපි බලමු ඒකේ උත්තරේ දෙන හැටි. දැන් මෙතන පටන් ගන්න. රූප ධාතුවේ උපදන ඇසිල්ලේ කවර පංචස්කන්ධයෝ පහළ වෙද්ද? ඒකට කිසි ගැටලුවක් නැහැ. පංචස්කන්ධයෝ පස් දෙනාම පහළ වෙනවා. හරි. රූප ධාතුවේ මේගොල්ලෝ ඔක්කොම උපපාතිකයි. සියලුම දේ එක්කලා තමයි ඒගොල්ලෝ උපදින්නේ. රූප ධාතුවේ මෙතන අසඤ්ඤ වෙන් කරලා තියෙන්නේ. අසඤ්ඤ රූප ධාතුවේ අසඤ්ඤක වෙනම කියලා තියෙනවා. නැත්නම් අසඤ්ඤ හැර මේ රූප ධාතුවේ පංචෝකාරයේ තමයි මේ කතා කරන්නේ. රූප ධාතුවේ තියෙනවා ඒකෝකාරයක්. ඒ ඒකෝකාරයේ වෙනම කියලා තියෙනවා. එතකොට අසඤ්ඤ තලයේ තමයි ඒකෝකාරය. ඒක එක ස්කන්ධයක් විතරක් පවතින එක හැර. රූප ධාතුවේ උපදන ඇසිලේ කවර පංචායතනයෝ පහළ වේද යත්. ආයතනෝ කවුද? ඔන්න චක්කායතනේ පහළ වෙලා තියෙනවා. රූපායතනේ පහළ වෙලා තියෙනවා. සෝතායතනේ පහළ වෙලා තියෙනවා. මනායතනේ ධම්මායතනේ. ඇයි ශබ්දායතනේ මොකද උනේ? ශබ්දායතනේ කර්මජ රූපය. කර්මජ රූපයක් හින්දා එයාට ලැබෙන්නේ නැහැ. එතකොට රූප ධාතුවේ තියන්න පුළුවන් සම්පූර්ණ ආයතන
උපදන ඇසිල්ලේ නෙවෙයි පස්සේ ශබ්ද ආයතනය ආවම ආයතන 6යි තියෙන්නේ සම්පූර්ණයෙන්. ඒකෙන් ඔන්න උපදන ඇසිල්ලේ ශබ්ද ආයතනේ නැහැ. හරි. ඊළඟට රූප ධාතුවේ උපදන ඇසිල්ලේ කවර පංච ධාතු පාළ වේද? අර විදිහටමයි එතකොට මේ ශබ්ද ධාතුව හැර ඉතිරි ධාතු පහම පහළ වෙනවා. රූප ධාතුවේ උපදන ඇසිල්ලේ කවර සත්‍යයක් පහළ වේද? එක් සත්‍යයයි ඒ දුක්ඛ සත්‍යය පමණයි. රූප ධාතුවේ උපදන ඇසිල්ලේ කවර දස ඉන්ද්‍රියෝ පහළ වෙද්ද? දැන් ඉන්ද්‍රියෝ 10 දෙනෙක් පහළ වෙනවා. චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ඊළඟට ගාහන ඉන්ද්‍රිය නෑ, ජීවා ඉන්ද්‍රිය නෑ, කාය ඉන්ද්‍රිය නෑ. මන ඉන්ද්‍රිය තියෙනවා, ජීවිතේන්ද්‍රිය තියෙනවා, සෝමනස්ස හෝ උපේක්ඛී ඉන්ද්‍රිය, සද්ද ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ඤා ඉන්ද්‍රිය. මේ ඉන්ද්‍රිය පහළ වෙයි දස ඉන්ද්‍රිය. ඇයි මේ තුන්දෙනා පහළ වෙන්නේ නැත්තේ? ඒවා මුත රූප ධාතුවේ ඒවා මුත ගාහන ඉන්ද්‍රිය, ජීවා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය මේ මුත ස්වභාවයෙන් තියෙන්නේ. ඒගොල්ලෝ අදාළ වෙන්නේ නැහැ. සෝමනස්ස ඉන්ද්‍රිය ඕ උපේක්ඛී ඉන්ද්‍රිය. අපි මේ ගැන පොඩ්ඩක් කිව්වොත් සෝමනස්ස ඉන්ද්‍රිය ලැබෙන්නේ කාටද? උපේක්ඛී ඉන්ද්‍රිය ලැබෙන්නේ කාටද? පඨම ධ්‍යාන, ဒုတိ ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන, සෝමනස්ස ඉන්ද්‍රිය ලැබෙනවා, උපේක්ඛී ඉන්ද්‍රිය ලැබෙනවා, පංචම ධ්‍යාන. ප්‍රතිසන්දි සිතානුව කාමාවචර ප්‍රතිසන්දි නෑ මේ රූපාවචර ප්‍රතිසන්දි සිත් අනුව රූපාවචර විපාක සිත් ගැන බලන්න. රූපාවචර විපාක සිත් ප්‍රථම ධානයක නම්, ද්විතීය ධානයක නම්, තෘතීය ධානයක නම්, චතුර්ථ ධානයක නම් සෝමනස්ස වෙනවා, පංචම ධානයක නම් උපේක්ඛී ඉන්ද්‍රිය වෙනවා. හරි. ඒක හරි. පින් මාත්‍ය. දැන් රූප ධාතුවේ උපදන ඇසිල්ලේ කවර තුන් හේතු පහළ වේද? ඒකත් අපි දන්නවා. අලෝභ විපාක හේතුවයි, අදෝෂ මේ අව්‍යාකෘත හේතු තුන. දැන් ඒගොල්ලන්ට ද්වි හේතුක කතාවක් නෑ. මේගොල්ලෝ ත්‍රි හේතුකමයි. රූප ධාතුවේ උපදන ඇසිල්ලේ කවර තුන් ආහාරය පහළ වේද? ඒකත් අපිට ගැටලුවක් නෑ. ස්පර්ශ ආහාරයයි, මනෝ සංචේතන ආහාරයයි, විඥානයයි. කබලින්කාර ආහාරය ඒගොල්ලන්ට අදාළ නෑ. එතන සමාවෙනක එතන අපිට ප්‍රශ්නයක් එනවා නේද? දැන් චක්කු ධාතුව පහළ වෙනවා නම් චක්කු ධාතුව කියන එක පහළ වෙන්නේ සතර මහා ධාතුව එක උපාදාය වෙලානේ. එතකොට එතනත් කියව නේද මේ ඕජා රූපේ තියෙනවා. ඔව් ජයන්ත මහත්තයා ඕජා රූපේ තියෙනවා. හැබැයි ඔය දැන් කාය අපි දන්නවා ගාහන ධාතුව, ජීවා ධාතුව, කාය ධාතුව මේගොල්ලෝ ඔය ධාතු මුත ඒවා අදාළ වෙන්නේ නැහැ. ඒකට ගෝචර නැහැ. ඒ වගේම තමයි කබලින්කාර ආහාරයත් මේගොල්ලන්ට ගෝචර නැහැ. කබලින්කාර ආහාරයට පොදු වන ඕජා රූපයත් ඒගොල්ලන්ට ගෝචර නැහැ. ඒගොල්ලන්ට අදාළ නැහැ. ඒවා මුත ආකාරයෙන් තමයි යන්නේ. උපදින ඇසිල්ලේ කිව්වහම ඒකට කාම ධාතුවේ උපදින ඇසිල්ලේදී ඒවා අදාළ වෙන්නේ නැහැනේ. ඒ ධාතුව වශයෙන් කාම ධාතුවේදී අපි අය ඕජා රූපේ කාම ධාතුවේදී ගත්තේ කියන එකද මාත්මයා සුද්ධාෂ්ටකේ. ඒක තමයි ඒ ප්‍රශ්නේ. සුද්ධාෂ්ටකයේදී එතන ඕජා රූපේ අපි ගණන් ගත්තා. ඒ විදිහටනේ ආහාර 4 දිනක් පහළ වුණා කියලා කිව්වේ. එතකොට මෙතන තුන් ආහාරය මේගොල්ලන්ට කොහොමදත් රූප ධාතුවේ ආහාර 3යි ගෝචර. කබලින්කාර ආහාර ගෝචරම නැහැ. ඒ විදිහට තමයි කල්පනා කරන්න වෙන්නේ. ඕජා රූපය, ඕජා කියන ස්වභාවය රූප ධාතුවට අදාළ පරියාපන්න අදාළ නොවන රූපයක්. එතකොට ආහාර වශයෙන් ඕජා රූපේ ඒගොල්ලන්ට අදාළ නැහැ. තෙරුවන් සරණයි සර්. එතකොට චක්කු ධාතුවයි සෝත ධාතුවයි ඒකේ කර්මයෙන්ම ලැබිච්ච එකමද මුළු කාලෙටම තියෙන්නේ? මුළු කාලෙටම තියෙන්නේ කිව්වේ? ඒ කියන්නේ දැන් ආහාරයක් දැන් අපි සාමාන්‍ය හිතන්නේ චක්කු ධාතුවටත් ආහාරයක් උමනා වෙනවනේ. ඒක හැදෙන්න කියන එක වගේ. ඔව් ඒක හරි. ඒක මෙහෙමයි. ඒක අපිට කල්පනා කරන්න වෙන්නේ මෙහෙමයි.
සුද්දාෂ්ටකේ නැතුව දසක කලාප බිහි වෙන්න බෑ. දසක කලාප බිහිවීමේදී දැන් අපි හිතමු කාම ධාතුවේ දසක කලාපයක් කියනකොට චක්කු දසකේ කියනකොට අපි ගන්නවා සුද්දාෂ්ටකේ ඕජා රූපය අන්තිම 8 වෙනි එක කරලා ඒ සුද්දාෂ්ටකේ 8 වෙනි රූපේ ඕජා රූපනේ පඨවි ආපෝ තේජෝ වායෝ ඊළඟට වර්ණ ගන්ධ රස ඕජා ස්වභාවයෙන් තමයි එතන එන්නේ. හැබැයි කාම ධාතුවේ ඔය ඕජා රූපයෙන් කෘත්‍යයක් කරනවා. ඒ කෘත්‍යයක් කරනවායි කියන්නේ අපි දන්නවානේ ආහාර ප්‍රත්‍යයේදී කියනවා රූපණෝ ආහාර ඉමස්ස කායස්ස ආහාර පච්චේන පච්චයෝ. ඒ ඉමස්ස කායස්ස ඒ කයි පැවැත්මට ඕජා රූපේ වැඩ කරන හැටි තමයි එතන කියන්නේ. හැබැයි දැන් මෙතන රූප ලෝකයේදී රූප ධාතුවේදී අපිට ඒ ඕජා රූපේ ස්වභාවයක් එතන නැහැ. ඕජා රූපේ එතන ඒගොල්ලන්ට වැඩ කරන්නේ නැහැ. එතන කොහොමද සුද්දාෂ්ටකේ පවතින්නේ කියලා ඔය අහන්න පුළුවන්. හැබැයි ඒ තියෙන යම් කිසි රූප කලාපයක් තියෙනවා නම් ඒ රූප කලාපත් බිඳි යන්නේ. අපි ඒක තමයි මූලික පදනම. බිඳෙනවා නැවත ඇති වෙනවා. බිඳෙනවා නැවත ඇති වෙනවා. එතකොට බිඳෙන එක නැවත ඇති වෙන්නේ ඕජා රූපේ නිසායි කියලා අපි කිව්වොත් එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. කොහොමද ඒගොල්ලන්ට නැවත ඕජාව ලැබෙන්නේ? ඕජාව රූප නැතුව කොහොමද ඒක හැදෙන්නේ කියන ඒකට උත්තරේ මට දෙන්න මම දන්නේ නැහැ. එතකොට ඕජා රූපේ ඉනැක්ටිව් විදියට තමයි රූප ධාතුවේ පවතින්නේ. ඒක තව ගවේෂණය කළ යුතු දෙයක් ජයන්ත මහත්මයා. ඔව් ඒක මාත් හිතනවා ඒක පොඩ්ඩක් හොයලා බලන්න මෙතන මේක උපදනා ඇසිල්ලෙහි කියන එක තමයි මෙතන ප්‍රශ්නේ තියෙනවා. පැවැත්මේදී නම් සර් කියපු විදිහට අපිට කාරණා තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. මේ උපදනා ඇසිල්ලෙහි කියනකොට කොහොමද මෙතන කබලින්කාර ආහාරයෙන් නැති උනේ මේ කාම ධාතුවේදී ඇති උනේ කියන එක ගැන පොඩ්ඩක් ඔයා බැලුවේ තැනක් කියලා හිතනවා සර්. දැන් ඇත්තම රූප කලාප පැවැත්ම නම් ඕජා රූපයත් බලපානවා. ඒ වගේම තවත් පැවැත්මට බලපාන එකක් තියෙනවා තේජෝ ධාතුව. තේජෝ ධාතුව විසින් රූප කලාප පවත්වන ස්වභාවිකුත් පෙන්වු කරන අවස්ථා තියෙනවා. ඒකට මට ගොඩක් කියන්න තරම් ඔව් අපිට මේ ඒකජකාය ද්විජකාය ත්‍රිජකාය හැටියට අපි සලකන තැනක් ත්‍රිජකාය කියන තැන තමයි ඕජා රූපය අපිට ඒ ඕජාවෙන් උපස්තම්භනයක් ලැබෙන අවස්ථාව කියලා තේරෙන්නේ. එතකොට මේ රූප ධාතුවේ ජයන්ත මහත්මයා ත්‍රිජකායමයි තියෙන්නේ. රූප ධාතුවේ චතුර්ජකායක් නැහැ. රූප ධාතුවේ ඕජා රූපේ නැතුව තියෙන්නේ ඒගොල්ලන්ගේ ත්‍රිජකායමයි තියෙන්නේ. චතුර්ජකායක් එන්නේ නැහැ. එතකොට මේ කාම ධාතුවේ තමයි ඒකජකාය, ද්විජකාය, ත්‍රිජකාය, චතුර්ජකාය විදිහට එන්නේ. රූප ධාතුවට තියෙන්නේ ත්‍රිජකාය පමණයිනේ. ඒක වෙන්නේ අර උපදිනා මොහොතේම නෙවෙයි. ඒක ඒ ෂණය අනුව තමයි අපි ගණන් ගන්නේ නේද? උපදිනා මොහොතෙත් මෙයාට ආහාරය දුන්නේ ආහාරය කීයද? උපදිනා ඇසිල් 3 ආහාරය උපදිනා ඇසිල්ලේ ආහාරය 3යි. එයාට නෑ ඕජා. කබලින්කාර ආහාරය නෑ. ඒකම නිසා කාම ධාතුවේ අර ඒකජකාය කියනකොට කාමජ ඒක හරි. ඇත්තටම කාම ධාතුවේ උපදිනා ඇසිල්ලේ අපිට අර කර්මපත්තේදී කිව්වේ කර්මපත්තේද අපි කියනකොට ප ဋ ාණේදී කිව්වේ උපදිනා ඇසිල්ලේ ඒකජකයයි කියලා. එතන අපි ගත්තේ නැහැ ආහාරජ රූපේ තෙන්දි ගත්තේ නැහැ. එතන ඇයි එහෙම ගත්තේ නැත්තේ? හැබැයි ඒක කබලින්කාර ආහාරය වශයෙන් නැවත ලැබීමෙන් ඒ කය ප්‍රකෘති වුණායි කියන අදහස් තමයි එතන පෙන්වන්නේ. ඒගොල්ලන්ට සුද්දාෂ්ටකයේ පහළ වෙනකොටම ඕජා රූපේ එතන තියෙනවා. හොඳයි අපි ඊළඟට රූප ධාතුවේ උපතර ඇසිල්ලේ එක් වේදනාවක්, එක් සංඥාවක්, එක් චේතනාවක්, එක් චිත්තයක්. මේකේ ගැටලුවක් නැහැ. එක් මනෝ විඥාන ධාතුවක්. ඒක එන්නේ අර විදිහටම ස්පර්ශය එකයි, ඒ වගේම වේදනාව එකයි, සංඥාව එකයි, චේතනාව එකයි, චිත්තය එකයි.
මනෝ විඤ්ඤාණ ධාතු ස්පර්ශය මනෝ සම්පස්සජ චේතනාව මනෝ සම්පස්සජ විඤ්ඤාණේ අන මනෝ විඤ්ඤාණේ ඒ විදිහට තමයි අපිට දකින්න ඕන. දැන් ඊළඟට වෙනම ඡේදයක් දීලා තිනවා අසඤ්ඤ සත්ත්ව දෙවියන්ට උපදන ඇසිල්ලේ. දැන් ජයන්ත මහත්තයා මෙතනත් ওই ප්‍රශ්නේ ඔයා අහන්න පුළුවන්. අසඤ්ඤ සත්ත්ව දෙවියන්ට උපදන ඇසිල්ලේ කෙතෙක් ස්කන්ධයෝ පහළ වෙද්ද කෙතෙක් චිත්තෝ පහළ වෙද්ද අසඤ්ඤ සත්ත්ව දෙවියන්ට උපදන එක් ස්කන්ධයක් පහළ වෙයි. ගැටලුවක් නැහැ. රූපස්කන්ධය පමණයි. රූපස්කන්ධය කියන්නේ ජීවිත නවකය. කියන්නේ සුද්ධාෂ්ටකයට ජීවිතේන්ද්‍රය එකතු කරලා මෙන්න මෙයාට ලැබෙන්නේ රූපස්කන්ධය. හරි. ආයතනෝ දෙදෙනෙක් පහළ වෙති. රූප ආයතනය ධම්ම ආයතනයයි. ධාතු දෙදෙනෙක් පහළ වෙති. රූප ධාතුවයි ධම්ම ධාතුවයි. එක් සත්‍යයක් පහළ වෙති. දුක්ඛ සත්‍යයයි. ඉන්ද්‍රියෝ එක් ඉන්ද්‍රිය පහළ වෙති. රූප ජීවිතේන්ද්‍රයයි. අසංජ සත්‍යවියෝ අහේතුකයෝ අනාහාරයෝ ස්පර්ශකයෝ අවේදනාකාරයෝ අසංජ මේ විදිහට අචිත්තකයෝ අචේතනකයෝ අචිත්තකයෝ මේ කාරණේ පැහැදිලි වෙනවද රූපස්කන්ධය. එතකොට ජීවිත නවකේ තමයි ඒගොල්ලන්ට පහළ වෙන්නේ. ඒක තමයි රූපස්කන්ධය. ආයතනෝ දෙදෙනෙක් පහළ වෙනවා. රූප ආයතනේ සහ ධම්ම ආයතනේ. මේ දෙන්න කොහෙන්ද ලැබෙන්නේ? සුද්ධාෂ්ටකේ. රූප ආයතනේ ලැබෙන්නේ වර්ණ රූපයෙන්. ධම්ම ආයතනයට වැටෙනවා. ධම්ම ආයතනයට වැටෙනවා. ඒකේ තියෙන ආපෝ ධාතුව සහ කබලින්කාර ඕජා රූපය කියන දෙක. ජීවිත ඉන්ද්‍රිය රූපයක් එතනට නේද? ජීවිතේන්ද්‍රයයි කියන ඒ ටික ජීවිතේන්ද්‍රය. එතකොට මේ ධම්මායතනෙට ඒ ටික. එතකොට ධාතු දෙදෙනෙක් කියනවා රූප ධාතුවයි ධම්ම ධාතුවයි අර විදිහටමයි. එක් සත්‍යයක් දුක්ඛ සත්‍යය එක් ඉන්ද්‍රිය රූප ජීවිතේන්ද්‍රිය අහේතුකයෝ මේගොල්ලෝ අහේතුකයි. අනාහාරයෝ ආහාර හතරෙන් එකක්වත් නැහැ. ස්පර්ශයකුත් නැහැ. අවේදනාකාරයෝ අසංජකයෝ අචේතනික මේ. ගැටලුවක් තියෙනවද මේකේ? එතනක් තියෙනවා ඕජා රූපේනේ. දැන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මේගොල්ලන්ට කල්ප කීයක ආයුෂ තියනවද? ඊළඟ පරිච්ඡේදයේ කල්ප ගාන කියනවා. අසං සත්වයට කල්ප කීයක් තියෙනවද? 500ක් තියෙනවා. දැන් කල්ප 500ක් වෙනකල් මේ රූප ගල්ගෙඩිය වගේ තිබුණාද? උපාද තිති භංග හැටියට පවතින නේද? දිගින් දිගට සරලාම රූප කලාප බිඳි බිඳි. එතකොට බිඳි බිඳි නැවත නැවත රූප කලාප හැදෙන්නේ කොහොමද? දැන් රූප කලාප බිහිවීම ගැන කතා කරනකොට මේකත් හරිම ලස්සන මේකක්. අසංසත්යේ කල්ප 500ක් තියෙනවා මහත්මිය හරියටම කිව්වා පින්නකොට. එතකොට මේ රූප කලාප උත්පත්තියේදී අපිට ලැබෙනවා කර්මජ රූප. ඒක උත්පාද ශනේම ලැබෙනවා කර්මජ රූප. උත්පාද ශනේ ඒක සහජාතව ලැබෙන්නේ සිතේ උත්පාද ශනේමයි. ඊට පස්සේ ස්ථಿತಿ ශනේත් කර්මජ රූප පහළ වෙනවා. ඊළඟට භංග ශනේත් පහළ වෙනවා. ඊළඟ භවංග සිතේ උත්පාද ශනේ ස්ථಿತಿ ශනේ භංග ශනේ කර්මජ රූප පහළ වෙනවා. කර්මජ රූප වලට සිතක් සම්බන්ධයක් නැහැ. පළවෙනියට පහළ වුණාන් පස්සේ. දැන් මේ විදියට පහළ වෙන ඒවා චිත්තක්ෂණ 17ක් තියෙනවා. මේවා තියෙන කලාප වශයෙන්. චිත්තක්ෂණ 17ක් තිබිලා අලුතෙන් ආයසරයක් කලාප සිත්තයක් පහළ වෙනවා. එතකොට මේ පළවෙනි කලාප ටික ඉවරුණාන් පස්සේ ආයසරයක් කලාප පහළ වුණා හිස්තනක් එනවා. මේ හිස්තන නොවෙන්න තමයි රූප කලාප හැම චිත්තක්ෂණයකම පොඩි චිත්තක්ෂණයේ ගානේ රූප කලාප පහළ වෙනවා. එතකොට මේක අසඤ්ඤ සත්‍යයන්ගේ මේ පහළ වීම සිදු වෙන්නේ කොහොමද? උතුජ රූප වශයෙන්. අන්නාරේ උතුජ රූප වශයෙන් තේජෝ ධාතුව තමයි රූප කලාප බිහිවීමට උපකාර කරන්නේ. තේජෝ ධාතුවට ශක්තියක් තියෙනවා මේ රූප කලාප බිහි කිරීමට. අන්න ඒ විදිහට තමයි අපිට හිතන්න වෙන්නේ මේ ඕජා රූපේ නැතිව ඕජා රූපේ සම්බන්ධතාවයක් නැතිව රූප කලාප බිහි වෙන ස්වභාවය දකින්න වෙන්නේ මේ විදිහට. අපිට ඉදිරියට යන්න පුළුවන්ද? හොඳයි අපි ඉදිරියට යමු.
අරූප ධාතුවේ දැන් අපි කතා කරන්නේ අරූප ධාතුවේ. උපදන ඇසිල්ලේ ස්කන්ධයෝ පහළ වෙද්ද මේ විදිහට මේ ටික කියලා අපි ඊළඟ ඡේදයට යන්න පුළුවන්. අරූප ධාතුවේ උපදන ඇසිල්ලේ කවර ස්කන්ධයෝ පහළ වෙද්ද? ස්කන්ධයෝ හතරයි. ඒක චතුෝකාරයි. ස්කන්ධ හතර වේදනා සංඥා සංකාර විඥාන. ඔන්න අරූප ධාතුවේ උපදන ඇසිල්ලේ කවර ආයතන දෙදෙනෙක් පහළ වෙද්ද? මන ආයතනයයි ධම්ම ආයතනයයි. අරූප ධාතුවේ උපදන ඇසිල්ලේ කවරකට ධාතු දෙදෙනෙක් පහළ වෙද්ද? මනෝ විඥාන ධාතුවයි ධම්ම ධාතුවයි. ඒක ගැටලුවක් නැහැ. අරූප ධාතුවේ උපදන ඇසිල්ලේ එක් සත්‍යයක් පහළ වේ. ඒ දුක්ඛ සත්‍යමයි. කවර ඉන්ද්‍රියෝ පහළ වෙද්ද? අට ඉන්ද්‍රියෝ පහළ වෙති. අට ඉන්ද්‍රියෝ බලන්න මන ඉන්ද්‍රිය ජීවිතේන්ද්‍රිය. මෙතන මන ඉන්ද්‍රිය ජීවිතේන්ද්‍රිය කියන්නේ මෙතන නාම ජීවිතේන්ද්‍රිය පමණයි රූප ජීවිතේන්ද්‍රිය එතනට අදාළ වෙන්න බෑ. උපේක්ඛේන්ද්‍රිය සද්ද ඉන්ද්‍රිය උපේක්ඛේන්ද්‍රයන්නේ එයා පංචම ධානික ස්වභාවයෙන්මයි ඉන්නේ අරූප ලෝකයේ. එතකොට උපේක්ඛේන්ද්‍රිය සද්ද ඉන්ද්‍රිය විරිය ඉන්ද්‍රිය සති ඉන්ද්‍රිය සමාධි ඉන්ද්‍රිය පඤ්ඤේන්ද්‍රිය ඔන්න ඉන්ද්‍රියෝ ටික පහළ වුණා. ගැටලුවක් නෑ නේද එතන? මේ උපේක්ඛේන්ද්‍රයන්නේ මෙයා පංචම ධානික ස්වභාවයෙන්ම තමයි අරූප ලෝක ගණන් ගන්න. ඒකින්ද තමයි ඒකේ විදිහට එන්නේ. අරූප ධාතුවේ උපදනාසිර කවරකට තුන් හේතු පහළ වේද? අර මේ අව්‍යාකෘත හේතු තුන. දැන් බලන්න උපදනාසිල්ලේ අරූප ධාතේ අලෝභ විපාක හේතු, අදෝෂ විපාක හේතු, අමෝහ විපාක හේතු තුනම පහළ වෙලා තියෙනවා. දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නයක් තියෙනවද? අරූප ධාතුවේ සර් මේ සෝමනස ඉන්ද්‍රිය ත්‍රි භූමිකයි කියනවනේ. එතකොට අරූප ධාතුවේ තියෙන්න ඕනේ නේද? අරූපෙට යන්නේ පංචම ධානික. පංචම ධානික උපේක්ෂා සාගතයි. ඒකින්ද තමයි උපේක්ඛ ඉන්ද්‍රිය විතරක් පහළ වෙන්නේ. සෝමනස් ඉන්ද්‍රිය ලැබෙන්නේ නැහැ. සෝමනස් ඉන්ද්‍රිය ත්‍රි භූමික වෙන්නේ ඒකින්ද. ප්‍රතිසන්දියාවක් බලන්න අලෝභ විපාක හේතු තියෙනවා, අදෝෂ විපාක හේතු තියෙනවා, අමෝහ විපාක හේතු. උපදන ඇසිල්ලේ ප්‍රශ්නයක් තියෙනවද? නෑනේ. හරි. ඔව් කියන්නේ. මට තියෙන ප්‍රශ්නයක් දැන් අරුප ලෝකයේ ඉපදෙන්නේ රූපස්කන්ධය නැතුව නාමස්කන්ධ හතරනේ. ඔව්. එතකොට දැන් රූපස්කන්ධ නැතුව නාමස්කන්ධ හතර ඉපදෙනකොට දැන් මේ අරූප අරූපාවක විපාකවලින් වෙනකොට සෝවාන් විචයයි ඥානක්තිදා ගන්න එහෙම මඟපල ලැබෙන කියන මුද්දේලක් එන්නේ වගේ. එතකොට මේ මුද්දේ කියලා මේ ආසෝවාන් වෙච්ච එකෙන් ගිහින් එහෙම කියන මුද්දේ කියලා හොයන්නේ කොහොමද? මාත්මේ කියන එක මට පොඩ්ඩක් තේරෙන්න පොඩ්ඩක් දුරට වෙලා කතා කරනවාද? පොඩ්ඩක් දුරට වෙලා කතා කරන්න සමහරට එක්කෝ වෙනවා ඒකේ. තේරුණාද කාට හරි? අරූපාවචර ලෝකයේ නාමස්කන්ධය හතර දෙනා පමණයිනේ රූපස්කන්ධයක් නෑ. හරි. එතකොට දැන් අපේ සෝවාන් වෙලා හරි අරූපාවචර ධ්‍යාන ලබලා ගිහින් ඉපදෙනවනේ. එතකොට මම අහන්නේ දැන් ඒ පුද්ගලයා ඉපදුනා කියලා කිසිම රූපයක් නැත්නම් හොයාගන්නේ කොහොමද කියලා. අන්තිම කොටස තේරුණා. ඉස්සලා කිව්වට හරි සෝවාන් වෙලා රූපයට ගියපු පුජ්‍යලයකට මොකක්ද වෙන ප්‍රශ්නේ? එතකොට දැන් රූපයෙන් දැන් මේ අහවලා ගිහින් ඉපදුනා කියලා පෙන්නන්නේ නැහැ නේද? පෙන්නන්නේ. නාමස්කන්ධය හතර දෙනා විතර මේ රූපයෙන් මෙන්න දැන් සූක්ෂම රූපයක් වань නැතුව ඇතිනේ. එතකොට අහවලා දැන් ඉන්නේ මේ සංඥා නාමඥා කියන එක අරූප ගම් ලෝකෙක මෙයා ඉපදලා ඉන්නවා කියලා මේ හිතාගන්නේ කොහොමද කියලායි මම අහන්නේ. රූපයක් නැති නිසා ආවල් එක්කෙනා මෙතන ඉන්නේ ආවල් එක්කෙනා මෙතන ඉන්නේ කියලා දැනගන්න බැරි එකද? එහෙමයි. ඒගොල්ලන්ට රූපය අවශ්‍ය නැහැ දැනගන්න. ඒගොල්ලෝ විඥාන ස්වභාවයෙන් දැනගන්නවා ඇති. ඒක රූප බැහැර කරලා මේ ලෝකයක් තියෙන ස්වභාවයනේ දේශනා කරලා තියෙන්නේ. එතකොට රූපයෙන් බැහැර වෙලා ඒ නාම ස්කන්ධ හතර සහිතව ජීවත් වෙන ස්වභාවය තමයි ඒගොල්ලෝ භාවනා කරනවා. ඒක සෝවාන් වන පුජ්‍යල වෙලා මේ රහත් වෙනවා කියලා කියනවනේ. රහත් වෙලා කියනවා. ඉතින් අර මත්පැතිකාව කියන්නේ දැන් මේ
ඒගොල්ලෝ මේ පුද්ගලෙක් වගේ අහවලා මේ හිතලා කියලා මේ කොහොමද හඳුනගන්නේ කියලා. මහත්මිය මෙහෙම හිතන්න අපි මේ රූපයක් තිබිලත් අපි පුජ්‍යලයක් කියලා හිතන එකේ පුජ්‍යල ස්වභාවයක් පුජ්‍යල සංඥාව අරන් තියෙනවා. ਉਹ පුජ්‍යල සංඥාව තමයි තියෙන ගැටලුවක්. ඇත්තටම රූපය අපි රූපය කියලා කිව්වට අපිට අයිති රූපයක්ද මේක? නෑනේ. මේ පංචස්කන්ධෙම අපිට අයිති නොවන ධර්ම ස්වභාවයක්. මේ ධම්මාදේ විභංගේ පෙන්වන්නේ මේ ධර්ම ස්වභාවය ප්‍රකට කරන්න. අපි ඒ විදිහට හිතන්න. එතකොට රූපයක් තිබුණාය නැහැ කියන එකේ ගැටලුවක් අපි දකින්නේ නැහැ. මං හිතන්නේ ඒ උත්තරේ හරියද දන්නේ මේ ඒ මාත්මය අහපු ප්‍රශ්නේ මට හරියටම තේරුනේ. මම ඒක තමයි අහන්නේ. කියන්නේ කොහොමද මේ අහලා මේ කියලා හොයාගන්නේ. ඔස්ස ඇහුවේ ඒක තමයි සර් මම හිතන්නේ උත්තර දුන්නේ ඒක තමයි කොහොමද මේ කියන්නේ ඒ අරූපේ සත්වයක් ඉන්නවා කියලා දැනගන්නේ කොහොමද කියන එක තමයි එතුමිය අපි කොහොමද වෙන වෙනම කට්ටිය ඉන්නවා කියලා ගන්නෙ. ඒකට හොඳම උත්තරේ රූපයක් තිබිලත් අපි සත්‍යයක් පුජ්‍යලයක් ඉන්නවායි කියන එක අපි වැරදි දැකීමක් නේ. අපි මේ මුලාව නිසාමයි අපි සත්ත්ව පුජ්‍යල සංඥාව අරගෙන අපි රූපයට පත්‍ය කරලා තියෙනවා. ඒගොල්ලන්ට රූපයක් නැහැ. ඇත්තටම ඒගොල්ලන්ගේ නාමස්කන්ධ අතර පතිත කරගෙන තියෙනවා. ඒගොල්ලෝ මමයේ මානේ හරි මානේ සහ දිට්ඨිය උපරිම මට්ටමින් තියෙනවා බ්‍රහ්ම ලෝකවල. ඒ නාමස්කන්ධ තුලින් ඒගොල්ලෝ මමය මගේය කියන ආත්ම ස්වභාවය අරන් තියෙනවා. දැන් අපි මේ කාම ලෝකයේ ඉඳගෙන අපි රූපයට පතිත කරලා රූපයත් අල්ලා ගන්නවා. හැබැයි රූපේ මම නොවන බව අපිට හොඳට පේනවා. අපිට කිසිම දෙයකේ රූපය සම්බන්ධව කිසිම දෙයක් අපිට කරන්න බෑ. අපි බලාගෙන ඉන්න එක විතරයි කරන්නේ. දැන් මේ රූප ධාතුව ඔන්න ඔය විදිහට ගිහිල්ලා ඊළඟට තියෙනවා අපරියාපන්නේ. දැන් අපරියාපන්නේට අපි ගිහිලා කියන්නේ ලෝකෝත්තර භාවයේ. සර් ඒ දිස්සල ප්‍රශ්නයක් තියෙනවා අහන්නද? දැන් සර් කාම ධාතුවේ කියවනේ හේතු තුනක් කියලා. හේතු තුනයි හේතු දෙකයි කියලා 1048 කිව්වා තියෙනවා. ඒ උත්පත්ති ක්ෂණේ දැන් අකුසල හේතු යෙදෙන්නේ නැද්ද සර්? ලෝභ, ද්වේෂ, මෝහ. නෑ. අපි කල්පනා කරන උත්පත්ති ක්ෂණේ. උත්පත්ති අපිට ලැබෙන්නේ ඒ මනුස්ස ලෝකේ අපි කිය තිරිසන් සතෙක් උත්පත්ති ලැබනවා. අලෝභ, ද්වේෂ උත්පත්තිය ලැබුවත් උත්පත්තිය ලබන්නේ උපේක්ෂා සහගත අකුසල විපාක උපේක්ෂා සහගත සම්තිර්ණ සිතෙන්. ඒක අහේතුකයි. එතකොට අපි මේ මිනිසෙක් විදියට එන්නේ මහා කුසල විපාක ඥාන සම්ප්‍රයුක්ත හෝ ඥාන විප්‍රයුක්ත සිතකින් දි හේතුක සිතකින් හෝ ත්‍රි හේතුක සිතකින්. එතකොට ඒ දෙකම එන්නේ විපාක වශයෙන්. විපාක අවස්ථාවේ තියෙන අව්‍යාකෘත හේතු පමණයි. මේ කතා කරේ උත්පත්ති අවස්ථාවේ තියෙන ධර්ම. එතකොට තමයි ඒවා ඒ විදිහට එන්නේ. අර අපි ඉස්සෙල්ලම කතා කරා ඔට ඉස්සෙල්ල පරිච්ඡේදයේ කතා කරා ඊ ලෝකවල තියෙන හේතුන් සම්බන්ධව. හේතු කීයක් තියෙනවද? කාමාවචරයේ හේතු 9ක් තියෙනවා. කාම ලෝකයේ ඊළඟට රූප ලෝකයේ හේතු 8ක් තියෙනවා. අරූපාවචර ලෝකයේ හේතු 8ක් තියෙනවා කියලා අපි ඉස්සෙල්ල පරිච්ඡේදයේදී කතා කරා. දැන් උත්පත්ති අවස්ථාව ගැන තමයි මේ කතා කරේ. දැන් මෙතන තියෙනවා කාමාවචර ධර්මයෝ, කාමාවචර නොවූ ධර්මයෝ, රූපාවචර ධර්මයෝ, රූපාවචර නොවූ ධර්මයෝ, අරූපාවචර ධර්මයෝ, අරූපාවචර නොවූ ධර්මයෝ, පරියාපන්න ධර්මයෝ, අපරිය. මේ අයත් නැවත විග්‍රහ කරන්න යනවා මේ ධර්ම මේ ගුණ වලට. දැන් මේ 1066 බැලුවොත් පේනවා කාමාවචර ධර්මයෝ කවරේදයක්. දැන් මේක නැවතත් විග්‍රහ කරනවා. යටින් අවීච මහ නිරේ සිට පරනිම්මිත වසවත්ති දක්වා ඇති මේ තල 11 හැසිරෙන ඇතුළු යම් ස්කන්ධ ආයතන ධාතු ආදී කෙනෙක් වෙද්ද මේවා කාමාවචර ධර්මයෝයි. ඔන්න ඩෙෆිනිෂන් එක හරියට පැහැදිලි අපිට. දැන් කාමාවචර නොවූ ධර්මයෝ කවුද?
කාමාවචර වූ කියන්නේ රූපාවචරයෝය අරූපාවචරයෝය අපරියාපන්න ධර්මය. ඔන්න කාමාවචර හොඳ පැහැදිලි බෙදීමක් ඇති කරා. කාමාවචර නොවූ කියනකොට මේවා මොනවද කියලා. ඊළඟට රූපාවචර ධර්මයෝ කවරේදයක්? ඊළඟට කියනවා යටින් බඹලොව පිරියත් කොට ඒ කියන්නේ බ්‍රහ්ම පාරිසජ්ජේ සිට අකනිට්ඨ දක්වා ඇතුළු කොට ඇති හැසිරෙන ඇතුළු සමාපන්‍යා හෝ උපන්නා වූගේ ඉහාත් මේ සුඛ විරය නැත්තා වූගේ යම් චිත්තයක් චෛතසික ධර්මයක් වෙද්ද මේ ධර්මය රූපාවචර වේද. මේ කියන්නේ මේ බ්‍රහ්මයෙන් ගැන නෙවෙයි බ්‍රහ්මයෙන්ගේ ධර්ම ස්වභාවය ගැන. ඔන්න ඒක හොඳට පැහැදිලි කරගන්න. මේ රූපාවචර ධර්මයෝ කියනකොට මොනවා ගැනද මේ කතා කරන්නේ? මේ සත්ත්ව පුජ්‍යල භාවයේ ගෙනල්ලා නැහැ මෙතන ධර්ම ස්වභාවයටම තමයි ගෙනල්ලා තියෙන්නේ. ඊළඟට කියනවා රූපාවචර නොවූ ධර්මයෝ කාමාවචරයෝය අරූපාවචරයෝය අපරියාපන්නයෝය. ඊළඟට අරූපාවචර ධර්මයෝ යටින් ආකාසානං ඡායතනූපගත දෙවියන් පිරියත් කොට උඩින් නේව සංඥානා සංඥායතන දෙවියන් පිරියත් හැසිරෙන සමාපන්‍යාගේ හෝ උපන්‍යාගේ හෝ දිට්ඨි ධම්ම සුඛ විහාර ඇත්තෝ යම් චිත්තයක් චෛතසික ධර්ම කෙනෙක් අන්න ඒ විදිහට අරූපාවචර ධර්මයෝ දකිනවා. ඊළඟට අරූපාවචර නොවූ ධර්මයෝ කාමාවචරය රූපාවචරය අපරියාපන්නය. හොඳ පැහැදිලි බෙදීමක් ධර්ම බෙදීමක් මෙතන ඇති කරලා තියෙනවා. වට්ට පරියාපන්න ධර්මයෝ කවරද? වට්ට පරියාපන්න කියන්නේ මේ සංසාර වට්ටේට පරියාපන්න ඇතුළත් වන ධර්මයෝ. ශාස්ත්‍ර වූ කාමාවචර රූපාවචර අරූපාවචර මේ තුනේම අකුසල කුසල අකුසල අව්‍යාකෘත ධර්මයෝ ඒ ටික සියල්ලම ඒක රූපස්කන්ධය වේදනාස්කන්ධය සංඥාස්කන්ධය ඒ ස්කන්ධ පහම යන මේ ධර්මයෝ භව වශයෙන් අවකාශ වශයෙන් පිරිසුදා ලද පරියාපන්නයෝ වෙත්. මේ පරියාපන්න ධර්මයෝ කියන එක හරියට අර්ථ දක්වලා තියෙනවා. ශාස්ත්‍රව වූ ආශ්‍රවයන්ට හිත වූ කාමාවචර රූපාවචර අරූපාවචර කුසල අකුසල අව්‍යාකෘත ධර්මයෝ සියල්ලම ඒක ස්කන්ධ වශයෙන් ගත්තත් ආයතන වශයෙන් ගත්තත් මේගොල්ලෝ පරියාපන්නයෝ කියනවා. ළඟ අපරියාපන්නයෝ. දැන් මේ බලන්න බෙදීම යන හැටි අපරියාපන්නයෝ කවරයක්? සතර මාර්ගයෝද සතර ඵලයෝද අසංකත ධාතුවද මේ ධර්මයෝ භවආදී විසින් අපරියාපන්නයෝ වෙත්. දැන් පරියාපන්න ස්වභාවයයි අපරියාපන්න ස්වභාවයයි අපි හොඳට තේරුම් ගත්තා. දැන් මෙතනින් පස්සේ දැන් මේ භවවල උත්පත්තිය ලබන පුජ්‍යල වශයෙන් ආයුෂ වශයෙන් දැන් අපි විස්තර කරනවා. මේක මේ හැම පදයෙන් අපි කතා කරන්න ඕනේ නැහැ කියලා මම හිතනවා. දැන් බලන්න මේ දේවා කියන්නේ මොනවද? දෙවියෝ තුන් දෙනෙකි. දැන් අපි මේක ගාත් තැන්වල වැරදි විදිහට පාවිච්චි කරනවා. දෙවියෝ තුන් දෙනයි ඉන්නේ. සම්මුති දෙවියෝ, උත්පත්ති දෙවියෝ, විසුද්ධි දෙවියෝ, දෙවියෝ තුන් දෙනයි. සම්මුති දෙවියෝ, උත්පත්ති දෙවියෝ, විසුද්ධි දෙවියෝ. කවුද සම්මුති දෙවියෝ? අභිෂේකලත් රජවරු. ඔන්න සම්මුති දෙවියෝ. ඒගොල්ලෝ තමයි සම්මුති වශයෙන් දෙවියෝ විදිය සම්මුති දෙවියෝ කියලා දේශනා කරලා තියෙන්නේ. අභිෂේකලත් රජවරුය, රාජ දේවෝය, රාජ කුමාරයෝය. ඊළඟට උත්පත්ති දෙවියෝ කවුද? උත්පත්ති දෙවියෝ කියන්නේ සිව් මහා රජවේ යයේ දෙවියන්. ඒ කියන්නේ මේ අපි දේව කියලා අපි කියන්නේ අර තල 6ක ඉන්න දෙවියෝ. ඒ කියන්නේ චාතුම් මහරජ කියන්නේ අන්න චාතුම් මහරජකයේ සිට උඩට ඉන්න ඒ තල 6 ඉන්න දෙවියෝ. චාතුම් මහරජකය තාවතින්සය යාමේ තුසිතය නිර්මාණ රතිය පරිනිම්මිත වසවර්තිය කියන්නේ තල 6 ඉන්න දෙවියෝන්ට කියනවා සිව් මහරජයේ දෙවියන්. ඒගොල්ලන්ට කියනවා උත්පත්ති දෙවියෝ කියලා. විසුද්ධි දෙවියෝ කවුද? විසුද්ධි දෙවිය කියන්නේ රහතුන් වහන්සේලා. ඔන්න දෙවියෝ විග්‍රහ කරනවා හරිම අලංකාර විදියට බෙදලා. දැන් ඊළඟට විස්තර කරනවා
මේ දේව සභාවට යන්නේ කොහොමද කියලා. මේක හරියට වැදගත්. දේව සභාවට යන්න අපිටත් පුළුවන් මෙන්න මේ විදිහට කරොත් 1075 ඉඳන්. දැන් බලන්න මේ ධම්මහදේව විභංගේ කොච්චර ආසයි තනවද කුසල ඡන්දයක් ඇති වෙනවද කියනකොට කියලා මේක දන්දී සිල් සමාදන්ව පෙහෙවස් කොට කොහි උපදීදයක් දන් දුන්න පුජ්‍යලේ සීලේ සපරිපූර්ණ කර පෙහෙවස් කොට එතකොට දානයක් කළා තියෙනවා සීලයක් රැකලා තියෙනවා කොහි උපදීද ඇතැම් කෙනෙක් ගෘහපති මහාචාර්යයන්ගේ සභාවට පැමිණේ ඇතමෙක් බ්‍රාහ්මණ මහාචාර්යයන්ගේ සභාවට පැමිණේ ඇතමෙක් ශාස්ත්‍රීය මහාචාර්යයන්ගේ සභාවට පැමිණේ මේ කියන්නේ මනුෂ්‍ය ලෝකයේ තියෙන ස්වභාවය ඒ කියන්නේ මේ හොඳ උත්පත්තියක් ලබන්න පුළුවන් මනුෂ්‍ය ලෝකේ ඊළඟට තියෙනවා ඇතැම් කෙනෙක් චාතුර් මහරජකේ දෙවියන්ගේ සභාවට පැමිණේ ඇතැම් කෙනෙක් තාවතින්සේ දෙවියන් සභාවට පැමිණේ ඇතැම් කෙනෙක් යාමය ඇතැම් කෙනෙක් තුසිතය ඇතැම් කෙනෙක් නිර්මාණ ගතිය ඇතැම් කෙනෙක් පරිනිම්මිත වසවර්ති සභාවට පැමිණේ දැන් මේ කියලා තියෙනවා කරන්න ඕන දන් දී සිල් රැක පෙහෙවස් සමාදන් කොට ඒකෙන් ආනිසංස වශයෙන් ලබන තැන් මේක මේ විදිහට පෙන්눔 කරලා තියෙනවා මට මතකයි මේ උපෝසතේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා විසාකාවට දේශනා කරනවා ත්‍රිවිධ උපෝසතේ මතකද ත්‍රිවිධ උපෝසතේ දේශනා නිකාණ්ඩ උපෝසකයයි පළවෙනි එක තියෙන්නේ මතක නැති කාටවත් මට එන්නේ නැහැ මේ පළවෙනි එක තියෙන්නේ ගෝපාල උපෝසතේ දන්ත උපෝසතේ අනික තමයි බ්‍රහ්ම උපෝසතේ ඒකේදී විස්තර කරනවා එකින් එක මොකද වෙන්නේ පෙහෙවස් සමාදන් වෙලා සිල් රැකපු අයට ලැබෙන ආනිසංස ඒ දේශනාවේ හරිම ලස්සනට විග්‍රහ කරනවා එතෙන් මට මතක් වුණා මෙතන එක තියෙන බව මෙතනත් ඒ විදිහට කියනවා දැන් අපිට ඔන්න ආයුෂ ප්‍රමාණ වලට ගියා දැන් බලන්න මේකත් අපිට ඇත්තටම ඒ අවස්ථාවල සූත්‍රවලදී දේශනා කරන මිනිසුන්ගේ ආයුෂ ප්‍රමාණය මේ පරමායුෂ වශයෙන් අවුරුදු 100ක් මදක් වැඩි වුණොත් ඊට වැඩි වෙනවා 200ට නොපැමිණේ ඊළඟට චාතුර් මහරජකේ 90 ලක්ෂයක් ඒ කියන්නේ මේ ලෝකයේ ආයුෂ වලින් 90 ලක්ෂයක් අවුරුදු 90 ලක්ෂයක් මේක එකින් එකට අපි කියවන්න ඕනේ වෙලාව යනවානේ තව්තිසා දෙවියෝ අවුරුදු 3 කෙල 60 ලක්ෂයක් මෙන්න මේ විදිහට එකින් එක විස්තර කරනවා සියලු තලයන්ට ආයුෂ 3 කෝටි 60 ලක්ෂයක් 3 කෙල කියන්නේ 3 කෝටි 60 ලක්ෂයක් ඊට පස්සේ යාමේ අවුරුදු 3 කෝටි 40 ලක්ෂයක් තුසිතේ අවුරුදු 50 කෝටි 60 ලක්ෂයක් නිර්මාණ රතියේ අවුරුදු මේ විදිහට විස්තර කරනවා පරිමිත වසවර්තියේ ඊළඟට 901 කෝටි 901 කෝටි 60 ලක්ෂයක් ඊළඟට තෙල ෂට් කාමාවචරයෝ සියලු පංචකාමයන්ගේ සුත බුවා සියලු කාමාවචරයන් රැස් කොට පුඩු කොට ආයුෂ ප්‍රමාණය කොතෙක් වේද යත් ෂට් කාමාවචර දෙවියන්ගේ ආයුෂ මිනිස් අවුරුදු මේ 12 මේ විදිහටයි ප්‍රකාශ කරන ලදී. දැන් ඊළඟට බ්‍රහ්ම පාරිසජ්ජය ප්‍රථම ධානයේ පරිත්ත කොට බ්‍රහ්ම පාරිසජ්ජය ඊට පස්සේ මේ කල්පයේකි බ්‍රහ්ම පුරෝහිතේ මහා බ්‍රහ්මේ ඔන්න ඒ විදිහට කල්පයක් ඊළඟට ද්විතීය ධානයේ පරිත්ත කොට නම් කොහොමද ලැබෙන්නේ පරිත්තාබ අපනාබ ආබස්ර ඒ අට කල්පයේකි ඊළඟට තෘතීය ධානයේ ඒ අවස්ථා තුන හීන මධ්‍යම ප්‍රණීත ආදී විදියට සූසට කල්පයේකි කල්ප 64ක් චතුර්ථ ධානයේ
දී ලැබෙන ආයුෂ ප්‍රමාණය ඔන්න අසඤ්ඤ සත්වේ වේහප්පලේ තමයි මුල තියෙන්නේ. ඒකේ හීන අසංසත් මධ්‍යම ඊළඟට ආවිහිය සුද්ධාවාසී ප්‍රණීත. එතකොට මේගොල්ලන්ට අසංසත් වේහප්පලට 500 කල්පයකින් කල්ප 500යි. ඊළඟට ආවිහේ කල්ප 1000කි. ඒ වගේ එකින් එක වැඩි කරගෙන යනවා. ඊළඟට සුදස්සී අකනිට්ඨ ඊට පස්සේ ආකාසානංචාත කල්ප 20000කි. එතකොට විඥානංචායතන කල්පය 40000කි. මේ විදිහට 60000කි කල්ප 80000කි. ඔන්න නේව සංඥානාස. මේ කල්ප ප්‍රමාණය මේ පොතේ තියෙන ආකාරයට අපි විස්තර කරන්න හැටි. දැන් මේකේ වැදගත්ම තැන මෙන්න මෙතන. මේක බලන්න මෙතන පින් තෙදින් උපරි භාවයට පමුණුවන ලදුව මනුෂ්‍යාදී සප්ත සුගති භාවයට හා 11 රූප භවයට පිලිසඳ විසින් ගියාහු නේව සංඥා නා සංඥා යතන සංඛ්‍යාත භවාග්‍රේට පැමිණියාහු. දැන් භවාග්‍රේට ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ නේව සංඥා නැත. පෙරලා දුගතියට පැමිණෙත්. ඔන්න දැන් මෙතන තමයි වැදගත්. මේ ආයුෂ ප්‍රමාණය කිව්වට වැඩක් නැහැ. විඳලා නැවත දුගතියට පැමිණෙත්. ඒගොල්ලෝ දුගතියට එනකොට මනුෂ්‍ය ලෝකෙට වැටෙනවා. ඊළඟට අපායටම යන්න පුළුවන්. දැන් කියනවා කල්ප 80000ක් පමණ දීර්ඝායුෂක වූ සත්වයෝ ආයු ගෙවි යෑමෙන් චුත වෙති. නිත්‍ය වූ කිසි භවයක් නැතයි මහා සර්වඥයන් වහන්සේ විසින් වදාළ ලදී. එහෙයින්ම දීර වූ එළඹ සිටි සිහිය ඇති නිපුණ වූ සර්වාර්ථ අර්ථ චින්තනකයෝ ජරා මරණ මෝක්ෂයට කාරණ වූ නිවන පිණිස උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩා. දැන් මේ කාරණේ තමයි මෙතනින් වැදගත් වෙන්නේ. නිවනට පමුණුවන පවිත්‍ර වූ ආර්ය මාර්ගය ස්වසන්තානයේ උපදවා කාමාදී සියලු ආශ්‍රවයන් ත්‍රිවිධ පරිඥායෙන් දැක ආශ්‍රව රහිත වූ නිර්වාණය කෙරෙත්. සාදු සාදු සියලු දෙනාට මේසේ කරන්න ලැබේ. ඔන්න ඕක තමයි මේ සාදු. දැන් බලන්න ඊළඟ කාරණේ මෙතනින් 7 8 9 ඉතාම ගැඹීර දේශනයක්. දැන් බලන්න මෙතන 1090 තියෙන කාරණේ මේක අපි හරිම අවබෝධයෙන් දකින්න ඕන. පංචස්කන්ධය අතුරෙන් ස්වභාව ලක්ෂණාබෝධ වශයෙන් දත යුතු ස්කන්ධයෝ කෙතෙක්ද? සාමාන්‍ය ලක්ෂණාබෝධ වශයෙන් දත යුතු ස්කන්ධයෝ කෙතෙක්ද? මේ කියන්නේ ස්වභාව ලක්ෂණ වශයෙන් අවබෝධය කියන්නේ අභිඤ්ඤා ස්වභාවය, අභිඤ්ඤේය ධර්ම. එතකොට සාමාන්‍ය ලක්ෂණ අවබෝධයෙන් පරිඤ්ඤේය ධර්ම අපි නිතරම අහලා තියෙනවා. අභිඤ්ඤේය ධර්ම, පරිඤ්ඤේය ධර්ම. බලමු ඒක කොහොමද මේ විස්තර කරලා තියෙන්නේ 1090 පංචානං කන්දානං කති අභිඤ්ඤේය කති පරිඤ්ඤේය කති පහතබ්බා කති භාවේතබ්බා කති සච්චකාතබ්බා කති න පහතබ්බා න භාවේතබ්බා න සච්චකාතබ්බා. මෙන්න මේ විදිහට අභිඤ්ඤේය ස්වභාවය සහ පරිඤ්ඤේය ස්වභාවය ගැන දැන් අපි බලන්න යන්නේ. 7. දැන් බලන්න මේ කාරණය ඊටම ගැඹීර ස්ථානයක්. මොකද්ද අභිඤ්ඤේය ස්වභාවය? මොකද්ද පරිඤ්ඤේය ස්වභාවය? මේ ගැන අදහසක් තියෙන කෙනෙක් කතා කරන්න පුළුවන්ද? සාකච්ඡා කරන්න. අභිඤ්ඤේය කෙනෙකුට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන එකද? අභිඤ්ඤේය කියන එක ස්වභාව ලක්ෂණ අවබෝධය. මේක ටිකක් ඇත්තටම ටිකක් ගැඹුරු තැනක්. මේ කාරණේට අපි යමුද? පරිඤ්ඤය කියන්නේ පිළිසිඳ අවබෝධ කරගන්න එකනේ. ඔව්, පිළිසිඳ අවබෝධ කරගත්තු. මම මේකට අපි වේලාසෙරින් සාකච්ඡා කරා ජයන්ත මහත්තයලත් එක්ක අපි සාකච්ඡා කරනවා. මේකට යමු විසුද්ධි මාර්ගයට. විසුද්ධි මාර්ගයේ මේක හොඳට පැහැදිලි කරනවා. මේ කාංකා විතන විසුද්ධියට අනතුරුව
මග්ගා මග්ග ඥාන විසුද්ධියට එන අවස්ථාවේ දකින්න ක්‍රමය. පරිඥාව කියන එක පරිඥා ස්වභාවය තියෙනවා කොටස් තුනකින්. ඥාත පරිඥා, තීරණ පරිඥා, පහාන පරිඥායි කියලා. මේ ලෞකික පිටුවක් කියන්නකෝ. විසුද්ධි මාර්ගයේ පිටුව පොඩ්ඩක් කියන්නකෝ. මාර්ගයේ පිටුව 918 මට මතක හැටියට 918 පින් සිද්ධ වෙනවා. එතකොට දැන් අභිඤ්ඤේය කියන්නේ මොකක්ද කියන එකයි පරිඤ්ඤේය කියන එක මොකක්ද කියන එකයි දැන් පරිඤ්ඤා කියනකොට පිරිසිදු දැනීමමයි. එතකොට අපි රූප ධර්ම ගැන අපි කල්පනා කරොත් මෙන්න මේ කාරණය ඊටාම ගැඹීර ස්ථානයක්. අපි මේ කාරණේ කියලා ඒක කොටස් තුනක තියෙනවා. ඥාත පරිඤ්ඤා, තීරණ පරිඤ්ඤා, පහාරණ පරිඤ්ඤායි කියලා පරිඤ්ඤා තුනක්. එහෙයින් වදාළ අභිඤ්ඤා පඤ්ඤා ඥාතත්තේන ඥාන. එතකොට මේ අභිඤ්ඤා පඤ්ඤා අභිඤ්ඤායි කියන්නේ විශිෂ්ට ඥානයකින් දැනගත යුතු ස්වභාවය. විශිෂ්ට ඥානයකින් දැනගත යුතු ස්වභාවය ඥාතත්තේන ඥානං. ඊළඟට කියනවා පරිඤ්ඤා පඤ්ඤා තීරණත්තේන ඥානං. තීරණය කිරීමේ සඳහා ඥානය පරිඤ්ඤා පඤ්ඤා. ඒකට පරිඤ්ඤ ස්වභාවයේ ප්‍රඥාවක් වෙනවා නම් ඒක තීරණ පඤ්ඤාවට යනවා. මෙන්න මේ තීරණ ඥාත පරිඤ්ඤාව අභිඤ්ඤේය ස්වභාවයෙන් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ විශිෂ්ට ඥාණයෙන් දැක ගන්න පුළුවන්. දැන් අපි මේකට උදාහරණයක් මම ගේන්නම්. මම මේක උදාහරණයක් ගේන්න හිතුවේ මේ කාරණේ තේරුම් ගන්න. අපි දැකලා තියෙනවා දුම්හිඳ ඇල්ල. මේක ධර්ම දේශනාවලිමුත් මේක සම්බන්ධ කරලා දුම්හිඳ අපි ඇල්ල දැක්කහම දුම්හිඳ ඇල්ල බදුල්ලේ ඉඳන් කිලෝමීටර් 6ක් විතර වයංගන පාරේ තියෙනවා. අපි කවුරුත් දැකලා ඇති. එහෙම නැත්නම් වෙන දිය ඇල්ලක් ගැන කල්පනා කරන්න. නායගරා දිය ඇල්ල කියලා හරි. දුම්හිඳ ඇල්ල ළඟට අපි ගියපු පුජ්‍යලේ පළවෙනි සැරේට ඔන්න දැල්ල දකින්න. දිය ඇල්ල දුම්හිඳ දිය ඇල්ල. දැන් මෙයා ස්පිය ගාලා ඊළඟ සැරේ දිය ඇල්ල දිහා බලනවා. මං අහන ප්‍රශ්නේ එයා දැක්කේ එකම දිය ඇල්ලද? නෑ. මොකක්ද දෙන්නේ? නෑ සර්, එකම දිය ඇල්ල දකින්න බෑ කාටවත් කවදාවත්. වෙනත් වතුර බිඳුවක් එනවා. එහෙනම් ඇයි අපි ඒකට දුම්හිඳ දිය ඇල්ල කියන්නේ? දුම්හිඳ දිය ඇල්ල කියන්නේ ඒකේ ස්වභාවය, ඒකේ එන වතුර ප්‍රමාණය, ඒක වැටෙන උස ප්‍රමාණය, ඒකේ ගල්පර ප්‍රමාණය, ගල්පර නිසා යම් කිසි අපි සංකේතයක් අරන් තියෙනවා මේක දුම්හිඳ දිය ඇල්ල කියලා. හැබැයි දුම්හිඳ දිය ඇල්ල කවදාවත් එකම දිය ඇල්ල දෙවෙනි සැරයක් බලන්න බෑ. දැන් මම මේක ගේනවා අපේ රූපස්කන්ධයට. අපේ රූපස්කන්ධය අපිට ලැබුණේ කොයි වෙලාවේද? උත්පත්ති ක්ෂණයේම අපිට කර්මජ රූප පහළ වුණා. ඒ කර්මජ රූප පහළ වුණ කර්මජ රූප චිත්තක්ෂණ 17ක් යනකල් තිබුණා. ඒ රූප කලාප දැන් අපි දශක කලාප 3ක් ලැබුණා. ওই දශක කලාප චිත්තක්ෂණ 17ක් යනකල් තිබුණා. ඊට පස්සේ එතනින් නැවතත් දශක කලාප ටිකක් ලැබුණා. ඒත් එක්කලාම පළවෙනි චිත්තක්ෂණයේ දෙවෙනි උත්පාදශනයේ තවත් දශක කලාපයක් අපිට බිහි වෙනවා. ඒකේ භංගශනයේ තව දශක කලාපයක් බිහි වෙනවා. මේ විදිහට එක දිගට සන්තතියක් වගේ රූප කලාප බිහි වෙනවා. රූප කලාප බිහි වෙනවා හිදසක් නොවන විදිහට. මේ රූප කලාප බිහිවීම අපි උත්පත්තියේ ඉඳන් අපිට අවුරුදු 30 35 වෙනකල් වේගෙන් රූප කලාප බිහි වෙනවා. ඊට පස්සේ අපේ ඊළඟ දශකයට යනකොට දැන් රූප කලාප පිරෙන්න පටන් ගන්නවා. පිරෙන්න පටන් ගන්නකොට තමයි අපි පුෂ්ටිමත් භාවයේ දකින්නේ නැහැ. දැන් හැම රැලි ගහනවා, ඒකේ සුදු වෙනවා, එක සිද්ධ වෙනවා. දැන් මේ රූප කලාප මේ විදිහට සිද්ධ වෙන එක අපි දකින්නවද? මේක තමයි සන්තතිය. සන්තතිය අපි දකින්නේ ඝණයක් වශයෙන්. අපි ඝණයක් වශයෙන් දකින සන්තතිය අපි දුම්හිඳ දිය ඇල්ල අපි දැක්කා. සන්තතියක් මේක නිතරම මාරු වෙනවා කියලා දැක්කා. ඒක ඥානෙ තියෙනවා. අපිට මේකට ඥානෙ නැහැ. අපි මේ රූප කලාප එකින් එක විදි විදි යන ස්වභාවය දකින්නේ නැහැ. ඔන්න ඔය දකින ස්වභාවය යම් කිසි දවසක ගන්න පුළුවන් නම් අන්න ඒ කාරණේ තමයි මේ දකින්නේ.
අභිඤ්ඤේ පඤ්ඤා කියන්නේ විශිෂ්ට ඥානයකින් රූප කලාප දකිනවා. රූප කලාප දකින්නවා. රූප කලාපයක් කියනකොට දශක කලාපයක් තුල මොනවද තියෙන්නේ? රූපේ චක්කු දශකයේ කියනකොට ඒකේ ඉන්න සුද්ධාෂ්ටකය. අපි මේ ධර්ම කරුණු දන්නවා. සුද්ධාෂ්ටකයේ තියෙනවා. ඊට අමතරව තියෙනවා චක්කු ප්‍රසාද රූපේ, ජීවිතේන්ද්‍රිය රූපේ. දැන් ඔය දශක කලාපයත් එක්ක තවත් දශක කලාප තියෙනවා. දැන් මේකේ පඨවියේ දැන් පඨවි ආපෝ තේජෝ වායෝ. පඨවියේ තියෙන විශේෂ ලක්ෂණ. ඒ තද බව, මොළොක් බව, බර බව, සැහැල්ලු බව. පඨවියට ඒකට අදාළ ලක්ෂණ තියෙනවා පඨවියට. ඒ වගේ ආපෝවටත් අදාළ ලක්ෂණ තියෙනවා. තේජෝවටත් තියෙනවා. මේ වගේ ඒ ලක්ෂණ හඳුනා ගැනීම තමයි ඥාත පරිඥා වලින් සිද්ධ වෙන්නේ. ඒ ලක්ෂණ අපිට ශ්‍රුතමය ඥාණයෙන් ලැබෙනවා. ශ්‍රුතමයෙන් ඒක විශිෂ්ටාබෝධයෙන් ලැබෙන ධර්ම ස්වභාවය. දැන් මේක තීරණ පරිඥා වලට මේක මම ධර්ම දේශනාත් එක්කලා මේ කාරණේ කියන්නේ තීරණ පරිඥා කියන්නේ මේ ධර්ම වල අනිත්‍ය දුක්ඛ අනාත්ම භාවය දකින්න. පඨවියේ අනිත්‍ය ස්වභාවය දකින්න. පඨවිය හැදෙන්නේ ප්‍රත්‍ය ස්වභාවයකින්. මේවා ඔක්කොම එකිනෙකට ප්‍රත්‍ය වෙලා හැදෙන්නේ. ඒතර ප්‍රත්‍ය ධර්මයෙන් නැසෙනකොට ප්‍රත්‍ය උත්පන්න ධර්මයක් නැසෙනවා. අන්න ඒ ස්වභාවයෙන් දැකීම තමයි තීරණ පරිඥා ස්වභාවය. ඒ කියන්නේ මේකේ පටිච්ච සමුප්පන්න භාවය. ඒ ධර්ම වල පටිච්ච සමුප්පන්න භාවය. අපි දන්නවා මහ භූත රූප 4 සහජාතව උපදිනවා. ප ဋ ාණ ප්‍රකරණයේදී පැහැදිලිනවා. සහජාත. ඒවත් එක්ක සහජාතව උපාදාය රූප ටිකක් බිහිවෙනවා. අපි දන්නවනේ. එතකොට මෙන්න මේ ස්වභාවයන් ඒක තුලට දාලා තීරණ පරිඥා ස්වභාවයේදී ඒ ධර්මවල අපි දන්නවා අපේ සංඥා විපල්ලාස 3ක් තියෙනවා. සංඥා විපල්ලාස 3 කියන්නේ අපි නිත්‍ය ස්වභාවය, ඊළඟට අසුභේ සුභ ස්වභාවය, දුක්ඛේ සුඛ ස්වභාවය, ඊළඟට අනාත්මේ ආත්ම ස්වභාවය. අපි දකින්නේ පෙරලාගෙන මේවා. අපි මේවා පෙරලාගෙන දකින්න ස්වභාවය අපි තුන් පළවෙනි එක අනිත්‍ය ස්වභාවයෙන් යුක්ත ධර්මයේ අපි නිට්ටයයි කියලා ගන්නවා. ඒක සංඥා විපල්ලාසය. ඒ නිට්ටයයි කියලා ගන්නවත් එක්කලාව අපි චිත්ත විපල්ලාසයක් කරනවා. ඒකට කියනවා චිත්ත විපල්ලාස. සිතන ක්‍රමය වෙනස් වෙනවා. ඊට පස්සේ ඒක නිසා දිට්ඨි විපල්ලාසයක් වෙනවා. එන්න මේ තුන එනවා එකම නිට්ටය වශයෙන් ගැනීමෙන්. ඒ වගේම දුක්ඛයේ සුඛ වශයෙන් ගැනීමත් ඒ වගේ විපල්ලාස තුනක් වෙනවා. ඒ වගේම අසුභයේ සුභ වශයෙන් ගැනීමේ විපල්ලාස තුනක් වෙනවා. අනාත්මේ ආත්ම වශයෙන් ගැනීම විපල්ලාස තුනක් වෙනවා. මේ විපල්ලාස ස්වභාවය අපි දකිනවා. මේ තීරණ පරිඥාවලදී ඒක තමයි ඒක විශිෂ්ට විදර්ශනාම ඥානයකින් තමයි ඒක දකින්න ඕනේ. අර ඥාත පරිඥා වලින් රැස් කරගත්තු ධර්ම ස්වභාවය දැන් අපි අපේ තුලින් දකින්න පුළුවන් වෙනවා. එහෙනම් මොනවද ප්‍රහාණය වෙන්නේ? මේ රූප ප්‍රහාණය කරන්න පුළුවන්ද? නෑ. ප්‍රහාණය කරන්නේ මෙහෙමයි. ප්‍රහාණය කරන්නේ අනිත්‍ය නිත්‍ය සංඥාව ගත්තා නම් ඒ නිත්‍ය සංඥාව ප්‍රහාණය කරනවා. එතකොට අනිත්‍ය ස්වභාවය ප්‍රකට වෙනවා. ඊළඟට අසුභයේ සුභ සංඥාව ගත්තා නම් සුභ සංඥාව ප්‍රහාණය කරනවා. ඊළඟට ඒ වගේ අනාත්මේ ආත්ම සංඥාව ප්‍රහාණය කරනවා. මේ ප්‍රහාණ හතර වෙනකොට මේකට තියෙන කාම ඡන්දය අර ඒකට තියෙන ඇලීම ගැටීම ස්වභාවය නැති වෙනවා. ඔන්න ඔය විදිහට තමයි මේක දකින්නේ. මේකේ තවදුරටත් මේ බලන්න මේකේ කියන හැටි මේ පිටුව බලන්න 918 917 අභිඤ්ඤා පඤ්ඤා ඥාතට්ඨේන ඥාන පරිඤ්ඤාපන්නා තීරණට්ඨේන පඤ්ඤා පහන පඤ්ඤා පරිච්ඡාගතේ ඨේන ඥානಂತಿ මේ කුප්පන ලක්ෂණේ ඇත්තේ රූපයයි යනාදී ඒ ධර්ම පිළිබඳව ස්වභාව ලක්ෂණ දන්නා නොවන අභිඤ්ඤා ප්‍රඥා ඒ ස්වභාව ලක්ෂණ දැන ගන්නා හේ ඥාන ලම්බේ රූපය අනිත්‍යයි යනාදී සාමාන්‍ය ලක්ෂණය පිරිසිදු දැනගන්නා නොවන පරිඤ්ඤා පඤ්ඤායි එයම
සම්මස්රණාර්ථ ඥානය නමි. නිත්‍ය සංඥාදිය ප්‍රහාණ කිරීම පිළිබඳ දැනගන්නා නුවණ පහාන පඤ්ඤා නමි. එය නිත්‍ය සංඥාදිය පරිත්‍යාගයේ බැහැර කිරීමාර්ථයෙන් ඥාන නමි. දැන් බලන්න මෙතන ඉඳන් අයිසරක් එක විස්තර කරනවා. මේක විස්තරේ රූපේ රුප්පන විදීම ලක්ෂණය, වේදනා විදීම ලක්ෂණය යනාදී ස්කන්ධ ආයතන ධාතුන් ඒවාට අයත් ආවේනික ලක්ෂණයන් පිළිබඳව ඇති ස්වභාවය සැලකීම් වශයෙන් පැවති ප්‍රඥාව ඥාත පරිඥායි. රූපේ අනිත්‍ය, වේදනාව අනිත්‍ය යනාදී ක්‍රමෙන් ඒ රූපාදී ධර්මයන් අනිත්‍ය, දුක්ඛය, අනාත්මය යන සාමාන්‍ය සියල්ලට සාධාරණ ලක්ෂණ නඟා පැවති ස්වභාවය වූ ලක්ෂණත්‍රය අරමුණු කොට ඇති විදර්ශනා ප්‍රඥාව තීරණ පරිඥානමි. ඒ ත්‍රිභූමික ධර්මයන් කෙරෙහි නිත්‍ය සංඥාදිය දුරු කිරීම වශයෙන් පැවති මේ බලන්න මේක කියලා තියෙන හැටි. උණු බව නොහැරම උණුදිය අරමුණු කරන්නාසේ. ඒ කියන්නේ ඇයි මෙහෙම කියන්නේ? උණු බව නොහැරම උණුදිය අරමුණු කරන්නාසේ. මේ ධර්ම ස්වභාවය ඒ විදිහටම තියෙද්දි ඒවා අරමුණු කරගෙන ලක්ෂණ නොහැරම ස්කන්ධයන් අරමුණු කරන ලක්ෂණ ලම්බනික විදර්ශනා ප්‍රඥාව පහාන පරිඥානමි. මේක ඊටාම ගැඹුරු ස්ථානයක්. මේක සම්මස්රණය කරන්න, සම්මස්රණය කිරීම තුළින්ම තවදුරටත් අපිට ධර්ම ඥානය උපදවා ගන්න පුළුවන්. ත්‍රිවිධ පරිඥා තුළින් සංකාර පරිච්ඡේදය, නාම රූප පරිග්‍රහය පටන් ප්‍රත්‍ය පරිග්‍රහ දක්වා පැවති ප්‍රඥාව ඥාත පරිඥානමි. මේ කියන්නේ විසුද්ධීන්, සප්ත විසුද්ධීන් තුල මේවා දකින්න ස්වභාවය. මේ සප්ත විසුද්ධියේ තමයි මේ කාරණය ගැන හැර දක්වන්නේ. මතභේද, මේකට එක එක මතභේද තියෙන ඒවා ගැන කියනවා. නාම රූප පරිග්‍රහය පටන් ප්‍රත්‍ය පරිග්‍රහය තෙක් ත්‍රිවිධ ධර්මයන් තම තමාගේ අයත් ලක්ෂණ ප්‍රතිවේදයට අධිපති වේ. බලන්න චක්කු දසකාදී කලාප සම්මස්තනයේදී පටන් උදේ වය දර්ශනාදී තෙක් තීරණ පරිඥාවට භූමි වෙයි. දැන් අපි කියපු කතාවමයි මේ විදිහට කරන්නේ. රූප කලාප වශයෙන් දකින ස්වභාවය. ඊළඟට කියනවා භංගාණු දර්ශනයේ පටන් මත්තේ පහාන පරිඥාවට භූමි වෙයි. මේ ටික කියවා ගන්න මම මේකට අදාළ නිසා මේක කිව්වේ. මේ කාරණා තවදුරටත් විස්තර කරනවා පටිසම්භිදා මග්ගපාළියේ. පටිසම්භිදා මග්ගපාළියේ ආධාර පරිච්ඡේදයේ ගත්තොත් මේ ටික කාර්යය හොඳ ලස්සනට දකින්න පුළුවන්. ජයන්ත මහත්මයා අදහසක් සමාවෙන්න නිසා මම පොඩි වෙලාවක විසන්දි වුණා. මට මේක රෙකෝඩින් එකෙන් තමයි පොඩ්ඩක් අහන්න වෙන්නේ. සමාවෙන්න ඕනේ. අදහසක් තියෙනවා නම් යම් කිසි කෙනෙක් කතා කරන්න පුළුවන්. මේ ටික පරිහරණය කරන්න. මේක ඊටාම් ගැඹීර ස්ථානයක්. මම මෙතෙන්ට අදාළ නිසා තමයි ටික ගෙන හැර දැක්වේ. ශ්‍රීමති මහත්මිය. තෙරුවන් සරණයි සර්. මම අහගෙන හිටියා. විශේෂ අදහසක් නැහැ සර්. බොහොම පිං. මේ මම විසුද්ධි මාර්ගයේ තව ටිකක් බලන්නත් ඕනේ සර්. තෙරුවන් සරණයි. කාරණේ ඇත්තටම මේ කාරණේ හරි ගැඹුරු තැනක්. අපිට නැවත නැවත පරිහරණය කරත් මේක කොහොමද ගන්නෙ කියලා හොයාගන්න බෑ. ඒ කියන්නේ ඇත්තටම අපි කොහොමද පිරිසිඳ දැනගන්නේ? විශේෂයෙන්ම මේ රූප ධර්ම පිරිසිඳ දැනීම තුළින් රූපස්කන්ධය දැන් මේක යන්න පුළුවන් යමකේට. යමකේ ගිහිල්ලා බලන්න. යමකේ උත්පාද නිරෝධ ස්වභාවයට ගියාම දුක්ඛ සත්‍ය නැත්නම් පංචස්කන්ධේ යනවන පරිඥා වාරයට. මම පොඩ්ඩක් ඒ ටික බැලුවා. මට තාම හරියට මේ හරිය පංචස්කන්ධයේ පිරිසිඳීම, පංචස්කන්ධේ පරිඥා වාරයට යන්න ඕන. පරිඥා වාරය ඊටාම ගැඹීරයි. එතෙන්දී කියනවා රූපස්කන්ධයේ පිරිසිඳීම සිදු වෙන කොටයි වේදනා ස්කන්ධයේ පිරිසිඳීම. මේ ස්කන්ධ පිරිසිඳින ස්වභාවය. పూర్වේ වේදනා ස්කන්ධයේ පිරිසිඳීමෙන් පස්සේ වර්තමානයේ රූප ස්කන්ධයේ පිරිසිඳීද? ඔය වගේ ප්‍රශ්න ටිකක් එතන අහනවා. නැත්ද? ඒක පිරිසිඳලා ඉවරයි. රහත්තුන් වහන්සේ කෙනෙක් රූපස්කන්ධයේ පිරිසිඳ අවබෝධ කරා නම් එයා වේදනාව ස්කන්ධයත් ඒ වෙලාවෙන් පිරිසිඳ අවබෝධ කළා. ඔන්න ඔය වගේ කාරණා ටිකක් එනවා. ඒ ටික බැලුවොත් මං හිතන්නේ දැන් අපි බොහොම වැදගත් තැනක් අපිට ඒක මතු කරේස මමත් ඇත්තටම මේ පහුගිය දවසක ඒක පොඩ්ඩක් බැලුවා. එතෙන්දි තේරෙනවා මේ
රූපස්කන්ධය කියන එක පිරිසිඳ දකින්නෙත් අරහත් වේදී කියලා. එහෙම තමයි දැනගන්නේ. ඔව්. ඊට ප්‍රථම යම්කිසි මට්ටමකට දැනග ගන්නවා. ඒක සියල්ල සර්ව සම්පූර්ණ නැහැ. දැන් මම ඇත්තටම අද ස්කන්ධ විභංගයේ පරිඥා වාරයේ පොඩි ටේබල් ටිකක් කරා මොක දකින්නේ කොහොමද කියලා බලන්න. ඔක දකින්න පුළුවන්. ඒකත් එක්කලා තමයි මේ විසුද්ධි මාර්ගයේ ඔය ස්ථානෙට ආවේ. විසුද්ධි මාර්ගයේ තව ගොඩක් තියෙනවා මේ අභිඤ්ඤේ ස්වභාවය පරිඤ්ඤේ ස්වභාවය පෙන්වුම් කළා. මේ මෙතන ඉඳන් 1090 ඉඳන් තියෙන්නේ විස්තර කරන්නේ මේ පරිඤ්ඤේය ස්වභාවය සහ අභිඤ්ඤේය ස්වභාවය ස්කන්ධ ආයතන ධාතු සත්‍ය ආදී ධර්ම වලට. අපි එහෙනම් ඒක ඊළඟ දවසේ කරමු නේද? හොඳයි සර් අපි ඊළඟ දවසේ කරමු නේද? සර් මට මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. සර් සර් මේ අර රූප දර්ශක කලාප විමින් නැතිවිමින් යන සිද්ධියද විදර්ශනා භාවනාවේදී නාම රූප පරිච්ඡේදය කියලා හැඳින්නුවේ. නාම රූප පරිච්ඡේදය ඊටාම ගැඹීර ස්ථානයක්. දැන් මම මෙතන කතා කරේ රූප පරිග්‍රහය. රූප පරිග්‍රහ කරන්නේ කොහොමද? රූප දශක කලාප දකින්නේ කොහොමද කියලා ඒ සුතමේ වශයෙන් අපි පොත් වලින් බලන ක්‍රමය. ඉතින් ඕක ඔබට උත්තර දෙන්න මං හිතන්නේ මට හැකියාව නැහැ. ඕක විදර්ශනා භාවනාවෙන් දැකපු කෙනෙක්ම තමයි දකින්න වෙන්නේ. මං හිතන්නේ ඔබට ආශ්‍රය කරන්න ඔයාලට දකින්න පුළුවන් නම් දේශනා අහන්න පුළුවන් නම් නායුනේ අරිය ධම්මහාමුදුරුවන්ගේ දේශනා තුලින් දකින්න පුළුවන් ඔය රූප කලාප දකින්න ස්වභාවය, රූප කලාප හැඳින ගන්න ස්වභාවය, රූප කලාප වෙන් කර ගැනීමේ ස්වභාවය. අන්න ඒ විදිහට දකින්න පුළුවන්. මම එක උදාහරණයක් කියන්නම්. දැන් චක්ෂුව කියලා ගත්තාම මම මේ කියන කාරණේ සර්ව සම්පූර්ණ නොවෙන්න පුළුවන්. ඇස අපි මේ දකින්න ඇස කියනකොට ඇස කියලා අපි දකින්නේ මොකද්ද? ඒකට උත්තර දෙන්න පුළුවන්ද මහත්මියට? කියලා ගත්තේ චක්කු ප්‍රසාදයටද? ඒක තමයි මම අහන්නේ. අපි ඇස කියලා දකින්නේ මොකද්ද? මස්ගුලියක් සසම්බාර චක්කුව කියන මස්ගුලිය. සසම්බාර චක්ෂුව. අන්න හරි. එන්නේ එතෙන් තමයි මට එන්න ඕන තිබුණේ. අපි දැක්කේ කාය ප්‍රසාදය. ඔයා දැක්කේ කාය දශකය. කාය දශකයෙන් හැදි වුණ මස්කුලියක් දැක්කේ. දැන් එතකොට ඇස කියන තැන තියෙනවා චක්කු දශකය, භාව දශකය, භාව දශකය සහ කාය දශකය කියන තුනම. ඊට අමතරව තියෙනවා තවත් රූප කලාප. ඉතුජ රූප වශයෙන් ඒ ඉතුජ නවකයේ තියෙනවා. තවත් තියෙනවා. ඕක ඊටාම ගැඹීර ස්ථානයක් මෙතන. මං හිතන්නේ මම ඒකට දක්ෂ නෑ ඕක තේරුම් කරන්න. අපි අන්න ඒ විදිහට දකින්න. ඒ කියන්නේ දැන් අපි කය කියලා දැක්කොත් ඔයා දිවට ඇල්පනිත්තෙන් එන්නොත් ඔයාට දැනෙන්නේ රසයක්ද? නෑ එතන වේදනාවක්. දැනෙන්නේ කාය ප්‍රසාදේ, කාය විඥානේ දැනෙන්නේ. දැන් දෙන්නවද දිවේ තියෙනවා මොකද්ද? ජීව ප්‍රසාදේ. ජීව ප්‍රසාදේ තිබුණට තියෙන්නේ ඒක කාය දශකයේ තුල. ඒතකොට කාය දශක රූප කලාපක් තියෙනවා, ජීව දශක රූප කලාපක් තියෙනවා. ඊට අමතරව භාව දශක කලාපක් තියෙනවා. ඊට අමතරව ඉතුජ කලාපක් තියෙනවා. මේ විදිහට අපි දකින්න ඕන මේ තියෙන මුළු අපේ කය දකින්න ඕන කලාප වශයෙන් ඊ ස්ථානයට අදාළ වශයෙන්. එතකොට මේ කාරණේ සඳහා අපිට විශිෂ්ට ඥානයක් තියෙන්න ඕන. ඒක ශ්‍රුතමය වශයෙන් ගන්න පුළුවන්. ඒ විශිෂ්ට ඥානේ විදර්ශනාම වශයෙන් දකින්නකොට නාම රූප පරිච්ඡේද වශයෙන් ඒ විදිහට දකින්න පුළුවන් වෙන ස්වභාවය තමයි පෙන්වු කරන්නේ. එතකොට මේ පිරිසිඳ දැන ගැනීම කියන එක ඊටාම ගැඹීර ස්ථානයක්. පරිඤ්ඤය ස්වභාවය ඒකට ලක්ෂණ වශයෙන් වචන ටිකක් අපි කතා කරා. ඒක සර්ව සම්පූර්ණ වෙන්නේ නැහැ. මේක විශිෂ්ට ඥානයකින් යුක්ත ස්වාමින් වහන්සේ කෙනෙකුගේ දේශනාවකටම අහන්න ඕන දැනගන්න. අපි මේකට පාර පෙන්වන එක විතරයි කරන්නේ. හොඳයි බොහෝමත්ම පිං ගොඩාක් පිං. එහෙනම් අද දවසට අපි නතර කරමු නේද? අපි එනම් මම දෙවියන්ට පින් දෙන්නම්.
ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්බුද්ධ ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ධම්මදේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මම් පරන්ති ඉදම්මේ ඥාතිඤං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිඤං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිඤං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍ය ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්චතු සියලු දෙනාටම වහවහ ධම්ම ඥානෙ ලැබේවා. තිරුවන් සරණයි. ගොඩාක් පින් ගොඩාක් කරුණ ඉගෙන ගත්තා. ගොඩාක් පින්. විද්‍යාරත්න මහතා ඇතුළු පවුලේ සියලු දෙනාටම උතුම් තෙරුවනේ ගුණයම ලැබිලා ධර්මාභෝධය ලැබේවා. තෙරුවන් සරණයි. සාදු. තෙරුවන් සරණයි සර්. තෙරුවන් සරණයි සියලු දෙනාටම. ධර්ම ඥානෙ අවබෝධ ඥානයත් වැඩි දියුණු වීමට මේ පින් හේතු වාසනා වේවා. පෞලිය සියලු දෙනාටමත් දෙමාපියන්ටත් ඔබතුමාට ධර්මයේ ලබා දුන් ගුරුවරුන්ටත් මේ පින්වත් වේවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සර්. ඔබතුමාටත් පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණින් නිදුක් වේවා, නිරෝග වේවා, සුවපත් වේවා. කාය චිත්ත පීඩාදියක් නොවේවා. තව තවත් උතුම් විදිහට ගුණධම් පුරා ගන්න ශක්තිය, ධෛර්ය, වාසනාව උදා වේවා. ඒ වගේම අපේ නායක හාමුදුරුව පට්ටාන ධර්මස්වභාවයේ අතිපූජනීය අපේ නායක ස්වාමීන් වහන්සේටත් මේ කරන්නා වූ කර්තව්‍ය දිගින් දිගටම කරගෙන යන්න තව තවත් ශක්තිය, ධෛර්ය, වාසනාව උදා වේවා. තුන්රුවගේ පිහිට ආරක්ෂාව ලැබේවා. කිසිම කරදරයක්, බාධාවක්, අවහිරයක් නොවේවා. ඒ වගේම ධර්ම පරිෂදයේ ඒක රාශී කරපු අපේ රත්නායක මැතිතුමාට, බ්‍රෝණ මහත්මයා ඇතුළු ලක්ෂ්මී මහත්මිය ආදී කොට ඇති සියලුම දෙනාටත් සහභාගී වෙන සියලු දෙනාටත් මෙලොව වශයෙන් පැමිණ තිබෙනා වූ සියලුම දුක් අන්ධකාරයන් හිරුදුටු අඳුරමින් විහෙද විද්වංසනය වේවා. නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා. කායික මානසික සැනසෙල්ල උදා වේවා. මේ භයානක සසර කතරෙන් එතර ලබන්නා වූ අමුත්ත මහ නිර්වාණ ධාතු සෝසය අවබෝධ කරගන්නට සියලු දෙනාටම හේතු සම්පත් සැලසේවා. තුන්රුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සාදු 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 තෙරුවන් සරණයි. සාදු 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 තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.